ගුඩ් මෝර්නිං හැමෝටම. මම හිතනවා මම ඇහෙනවා ඇති සහ මම ෂෙයා කරලා තියෙන ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා හිතනවා. මම පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මම ඇහෙනවා ඇති සහ ෂෙයා කරලා තියෙන ස්ක්‍රීන් එක පේනවාද කියලා. මාව ඇහෙනවද? සහ මම ෂෙයා කරලා තියෙන ස්ක්‍රීන් එක පේනවද? හරි. එහෙනම් අපි එදා නවත්තපු තැනින් පටන් අරගෙන යමු. ඒතර එදා අපි අවසාන වශයෙන් නැවැත්තුවේ අපේ ජාතික ගිණුම් කරන්නට අදාළ මූලික තීරි කොටස් දෙකක් කතා කරලා. ඒ තමයි ආර්ථික ප්‍රදේශය සහ ඊට කලින් අපි කතා කරා මොකද්ද මේ ආයතනික ඒකකයක් කියන්නේ. ආයතනික ඒකකයක් කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් අපි කතා කරා. ඊළඟට අපි ආර්ථික ප්‍රදේශය ගැන කතා කරා. අන්න එහා සමාන වෙන තවත් වැදගත් තීරි කොටසක් තමයි මෙන්න මේ නිෂ්පාදන ඉම. නිෂ්පාදන ඉම කියලා කියන්නේ. ඒතර අපි මේ නිෂ්පාදන ඉම කියන කොටස යටතේ මූලික වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිෂ්පාදන ඉම කියන කොටස යටතේ ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජාතික ගිණුම්කරණයේදී අපි මේ ගිණුම්කරණය ගිණුම්කරණය වගේනේ මේ ජාතික ගිණුම්කරණයේදී අපි මොනවද පාවිච්චි කරන්නේ මොනවද අපි මේකට ගන්නෙ සහ නොගන්නේ කියන කාරණය සම්බන්ධයෙන් තමයි මෙන්න මෙතනදී අපි විශේෂ අවධානයට ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක ඇතුළේ සමහර තියරි ප්‍රශ්න හා නිරකඩක් තියෙනවා. ඒ නිසා අපි මේක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. මොකද අපිට ඉස්සරහා කැල්කියුලේෂන් වලටත් මේක වැදගත් වෙනවා. ඒ අනුව මේ නිෂ්පාදන ඉම කියලා අපි සරලවම කියන්නේ මේක කියනවා නිෂ්පාදන ඉම ජාතික ගිණුම්කරණයේදී ඵලදායී ආර්ථික කටයුතු සහ ඵලදායී නොවන ආර්ථික කටයුතු හඳුනා ගැනීමට භාවිතා කරන වෙන් කිරීම. අන්න ඒක අපි වෙන් කරලා අඳුර ගන්න පාවිච්චි කරන වෙන් කිරීම තමයි අපි නිෂ්පාදන ඉම කියලා කියන්නේ. සරලවම ජාතික ගිණුම්කරණයේදී අපි මොනවද ගන්නෙ සහ මොනවද නොගන්නේ. ගන්නෙ සහ නොගන්නේ මොනවද කියලා තීරණය කරන්න අපි පාවිච්චි කරන යම්කිසි සීමාවක් තමයි අපි නිෂ්පාදන ඉම විදියට හඳුන්වලා දෙන්නේ. එතකොට මේ නිෂ්පාදන ඉම යටතේ අපි මුලින්ම දැනගන්න ඕන ජාතික ගිණුම්කරණයේදී ආර්ථික ක්‍රියාකාරකම් විදියට අපි මොනවද ඇතුළත් කරන්නේ. මෙන්න මේ මොනවද අපි ජාතික ගිණුම්කරණයේදී ආර්ථික ක්‍රියාකාරකම් විදියට සලකලා අපේ ජාතික ගිණුම්කරණයට ඇතුළත් කරගන්න ක්‍රියාකාරකම්. මොකද ආර්ථිකය ඇතුලේ සමහර ක්‍රියාකාරකම් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් අපිට මේ ගිණුම්කරණයට ඇතුළත් කරගන්න බෑ. අපේ මේ ගිණුම් කරන කටයුතු සඳහා ඇතුළත් කරගන්න බෑ. අපිට පැත්ත පළාතකවත් ඒව ඇතුළත් කරන්න බෑ. ඒ නිසා අපි බලන්න ඕන වෙන වශයෙන් මොනවද අපේ ජාතික ගිණුම්කරණය ඇතුළත් කරගන්න පුළුවන් මොනවද අපේ ජාතික ගිණුම්කරණයට ඇතුළත් කරගන්න බැරි කියලා. ඒ අනුව අපි මුලින්ම බලමු මේ ජාතික ගිණුම්කරණයේදී මේ නිෂ්පාදන නිම ඇතුළට ගන්න ආර්ථික ක්‍රියාකාරකම්. මෙන්න මේ ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ ආර්ථික ක්‍රියාකාරකම් මොනවද? මෙන්න මේවා තමයි අපිට ඇත්තටම ගත්තොත් ජාතික ගිණුම්කරණයට ඇතුළත් කරන්න පුළුවන්. ඒකේ පළවෙනි මේක ගත්තොත් ටියුට් එක මම එදා දැම්මනේ print ගත්ත කට්ටිය ඉන්නවා නම් ඒකම ලියා ගන්න නැත්නම් පොතේ ඔයාලා රෙෆරන්ස් එක මෙතෙන්ට දාලා මාත් එක්කම මෙහෙමම ලියා ගන්න අංක 1 මම එක ලියන ගමන්ම පැහැදිලි ලියලා ඉවරලා එකින් එක පැහැදිලි කරගෙන යන්න අංක 1 ලියා ගන්න නිෂ්පාදනය කළ ආයතනය හැර අංක 1 නිෂ්පාදනය කළ ආයතනය හැර නිෂ්පාදනය කළ ආයතනය හැර සෙසු ආයතනික ඒකක සඳහා සෙසු ආයතනික ඒකක සඳහා සෙසු ආයතනික ඒකක සඳහා සපයන ලද හෝ සපයන ලද හෝ සපයන ලද හෝ එසේ සැපයීමේ අපේක්ෂාවෙන්
එසේ සැපීමේ අපේක්ෂාවෙන් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදනය කරන ලද සියලුම භාණ්ඩ හා සේවා සියලුම භාණ්ඩ හා සේවා. එතකොට මේකේ මොකද්ද කියන්නේ? මේක අපි කිව්වේ නිෂ්පාදනය කළ ආයතනයේ හැර සෙසු ආයතනික ඒකක සඳහා සපයන ලද හෝ එසේ සැපීමේ අපේක්ෂාවෙන් නිෂ්පාදනය කරන ලද සියලුම භාණ්ඩ හා සේවා. සරලවම මෙතනදී අපි මේ අදහස් කරන්නේ යම් ව්‍යාපාර ආයතනයක් හෝ යම් නිෂ්පාදන ආයතනයක් තමන්ගේ පරිභෝජනය උදෙසා නෙමෙයි. තමන්ගේ පරිභෝජනය උදෙසා නෙමෙයි. අර වෙනත් කෙනෙක්ගේ පරිභෝජනය වෙනත් පාර්ශවයක පරිභෝජනය උදෙසා නිෂ්පාදනය කරපු භාණ්ඩයක් හෝ සේවාවක්. අනේ නිෂ්පාදනය කරපු භාණ්ඩයක් හෝ සේවාවක් හෝ අන්න සැපීමේ අපේක්ෂාවෙන් අනිත් පැත්තට අපිට කියනවා සැපීමේ අපේක්ෂාවෙන් සැපීමේ අපේක්ෂාවෙන් නිර්මාණය කරන ලද භාණ්ඩ හා සේවා. ඒක නිෂ්පාදනය කරපු ඒවා වෙන්නත් පුළුවන්. නැත්නම් යාලා සැපීමේ අපේක්ෂාවෙන් ඉන්න භාණ්ඩ හා සේවා වෙන්නත් පුළුවන්. ඒතොර අන්නේ කියන සියල්ලම අපි මේ ජාතික ගිණුම් කරන්නේදී ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගන්නවා. මොනවද ගන්නෙ? යම් ව්‍යාපාර ආයතනයක් තමන්ගේ පරිභෝජනය උදෙසා නෙමෙයි. වෙනත් කෙනෙකුගේ පරිභෝජනය උදෙසා නිර්මාණය කරන හෝ නිර්මාණය කරන්න අපේක්ෂා කරපු, සපයන්න අපේක්ෂා කරපු සියලුම භාණ්ඩ හා සේවා අන්නේ අපේක්ෂා කරපු සියලුම භාණ්ඩ හා සේවා අපි ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට ගන්න. ඒතර අන්න ඒක එකක් අපිට ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගන්න පුළුවන්. යම් ව්‍යාපාර ආයතනයක් තමන්ගේ පරිභෝජනය උදෙසා නෙමෙයි වෙනත් අයගේ පරිභෝජනය උදෙසා නිෂ්පාදනය කරපු හෝ නිෂ්පාදනය කරන්න අපේක්ෂා කරපු සියලුම භාණ්ඩ හා සේවා. අන්න ඒවා අපි ගන්නවා එක ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට. ඊළඟ අංක 2 ලියා ගන්න. තමන්ගේ අවසාන පරිභෝජනය සඳහා හෝ තමන්ගේ අවසාන පරිභෝජනය සඳහා හෝ තමන්ගේ අවසාන පරිභෝජනය සඳහා හෝ ප්‍රාග්ධන සම්පාදනය සඳහා හෝ ප්‍රාග්ධන සම්පාදනය සඳහා හෝ නිෂ්පාදනය කොට ඒවායේ නිෂ්පාදකයින් විසින් තමන් වෙත රඳවාගත් සියලුම භාණ්ඩ එතකොට මේකෙන් කියන්නේ මොකක්ද? තමන්ගේ අවසාන පරිභෝජනය සඳහා හෝ ප්‍රාග්ධන සම්පාදනය සඳහා හෝ නිෂ්පාදනය කොට නිෂ්පාදකින් විසින් තමන් වෙත රඳවාගත් සියලුම භාණ්ඩ. අපි පළවෙනි එකේ කිව්වේ ඒ නිෂ්පාදනයේ තමන්ගේ පරිභෝජනය උදෙසා නෙවෙයි වෙනත් අයගේ පරිභෝජනය උදෙසා නිෂ්පාදනය කරපු භාණ්ඩ හා සේවා හෝ සපයන් අපේක්ෂාවෙන් ඉන්න භාණ්ඩ හා සේවා. දෙවෙනි එකේ කියන්නේ ඊට වඩා වෙනස් කාරණයක්. දෙවෙනි එකේ කියන්නේ ව්‍යාපාර ආයතනයක් තමන්ගේ පරිභෝජනය උදෙසා තමන්ට පාවිච්චි කරන්න. එහෙම නැත්නම් තමන්ගේ මොකක් හරි ප්‍රාග්ධන සම්පාදනයක්, ඒ කියන්නේ මොකක් හරි දෙයක් හදාගන්න හරි නිෂ්පාදනය කළා එයාලා වෙතම රඳවාගත්ත. ඒ කියන්නේ එයාලා තියාගෙන ඉන්න භාණ්ඩ. අන්න එතනදී අපි යම් ව්‍යාපාර ආයතනයක් යම් නිෂ්පාදන ආයතනයක් තමන්ගේ පරිභෝජන උදෙසා නිෂ්පාදනය කළා තමන් ගාව තියාගෙන ඉන්න භාණ්ඩ ගත්තොත් අන්න ඒක අපිට ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට ගන්න පුළුවන්. හැබැයි සේවා අපිට ගන්න බෑ. කියන්නේ තමන්ගේ පරිභෝජන උදෙසා එයාලා කරගන්න සේවාව ගත්තොත්
ඒක අපිට ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට ගන්න බෑ. මෙතනදී අපි ගන්නේ අර තමන්ගේ පරිභෝජනය උදෙසා රඳවා ගන්නු ලැබූ ඒ සියලුම භාණ්ඩ. අනේ භාණ්ඩ තමයි අපි මෙතනදී ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට ගන්න. ඒතර අංක 2 තමයි ඒක. ඒතර පළවෙනි එකත් එක්ක ඒක වෙනස් වෙන්නේ. පළවෙනි එකේදී අපි කරේ එයාගේ තමන්ගේ පරිභෝජනය උදෙසා නෙවෙයි වෙනත් කෙනෙක්ගේ පරිභෝජනය උදෙසා නිෂ්පාදනය කළා වෙනත් කෙනෙක්ගේ. හරිද? තමන්ගේ නෙවෙයි වෙනත් කෙනෙක්ගේ පරිභෝජනය උදෙසා නිෂ්පාදනය කළා ඒ තියෙන භාණ්ඩ හෝ සේවා හෝ සපයන්න අපේක්ෂිත ඒවා. හැබැයි දෙවෙනි එකේදී කියන්නේ තමන්ගේ පරිභෝජනය උදෙසා නිෂ්පාදනය කළ තමන් වෙත තියාගත්ත භාණ්ඩ. එතනදී අපි සේවා අන්තර්ගත කරගන්නේ නැහැ. සේවා කියන එක මෙතෙන්ට අන්තර්ගත කරගන්නේ නැහැ. හරිද? එතකොට ඒක තමයි දෙවෙනි කාරණය. ඊළඟ තුන්වෙනි කාරණය. තමන්ගේ අවසාන පරිභෝජනය සඳහා හෝ තමන්ගේ අවසාන පරිභෝජනය සඳහා හෝ ප්‍රාග්ධනය සම්පාදනය සඳහා හෝ ප්‍රාග්ධන සම්පාදනය සඳහා හෝ නිෂ්පාදනය කොට ඒවායේ නිෂ්පාදකීන් විසින් නිෂ්පාදනය කොට ඒවායේ නිෂ්පාදකීන් විසින් නිෂ්පාදනය කොට ඒවායේ නිෂ්පාදකීන් විසින් තමා වෙත නඳවාගත් දැනුම ගබඩා කොට තැබිය හැකි නිෂ්පාදිත යම් මෙතන කියන්නේ තමන්ගේ අවසාන පරිභෝජනය සඳහා හෝ ප්‍රාග්ධන සම්පාදනය සඳහා හෝ නිෂ්පාදනය කොට ඒවායේ නිෂ්පාදකින් විසින් තමන් වෙත රඳවාගත්ත එයාලා ගාවම තියාගත්ත දැනුම ගබඩා කොට තැබිය හැකි නිෂ්පාදිත. මොකද්ද මේ දැනුම ගබඩා කොට තැබිය හැකි නිෂ්පාදිත කියන්නේ? උදාහරණයක් විදිහට ගත්තොත් කම්පියුටර් සොෆ්ට්වෙයාර් වගේ ගත්තොත් කම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් අන්න ඒක මෙන්න මේකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඒතර එතනදී අර දැනුම ගබඩා කරන්න තබන්න පුළුවන් නිෂ්පාදනයක් නේ. අන්න එතකොට තමන්ගේ පරිභෝජනය සඳහා හරි නැත්නම් ප්‍රාග්ධන සම්පාදනය හරහා මොකක් හරි එකකට නිෂ්පාදකයා විසින්ම හදාගෙන එයා ගාව තියාගත්ත ඒ දැනුම ගබඩා කොට තැබිය හැකි මොන හරි නිෂ්පාදිතයක් තියෙනවා නම් අන්න ඒකත් අපිට ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට ගන්න පුළුවන්. ඒතර මම කිව්වා වගේම කම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් අන්න ඒවා අපිට ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට අඳුර ගන්න පුළුවන්. ඒක තමයි තුන්වෙනි එක. ඒතකොට දැන් ඔන්න අපි ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගන්න පුළුවන් තුනක් කිව්වා. ඊළඟ හතරවෙනි එක ලියා ගන්න. තමන් සතුව ඇති තමන් පදිංචි වී සිටින නිවාස වලින් ලබා දෙන නේවාසික සේවය. තමන් සතුව ඇති තමන් පදිංචි වී සිටින නිවාස වලින් ලබා දෙන නේවාසික සේවය. මෙතනදී සරලව අදහස් කරලා තියෙන්නේ අපි දැන් මේ ලෝකේ ගත්තොත් හැමෝටම තමන්ට කියලා ගයක් නැහැ. හැබැයි සමහර අවස්ථාවල ගත්තොත් තමන්ටම කියලා ගයක් තියෙන කට්ටිය ඉන්නවා. අන්න එතකොට තමන්ටම අයිති නිවාස වලින් අන්න ඒ ජීවත් වීම යාට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන තමන්ටම ගයක් තියෙන නිසානේ. අන්න ඒ නිසා ඒකෙන් යම්කිසි සේවයක් යාට ලැබෙනවා. අන්න ඒකත් අපි ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට ගන්නවා. දැන් ඔයාලා බලන්න ඇති කොහොමද ඒක මනින්නේ කියලා. ඇත්තටම ගත්තොත් ජාතික ගිණුම් කරන්නේදී මේකට යම් ඇස්තමේන්තු වගේක් තමයි දාන්නේ. බලනවා රට ඇතුලේ තියෙන්නේ මොනවද ගෙවල් ඒවැ ප්‍රමාණය අන්න ඒවා ගැන සලකලා මේකට ඇස්තමේන්තු කතාවයක් තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. මෙන්න මේ නිවාස වලින් ලබා දෙන නේවාසික සේවය සම්බන්ධයෙන් කොහොම වුණත් ඒකත් අපි ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට තමයි අඳුරගන්නේ. ඒකත් අපි ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට තමයි අඳුරගන්නේ. ඊළඟ අවසාන එක අපිට ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට අඳුරලා ගන්න පුළුවන් අවසාන එක තමයි ලියාගන්න වැටුප් ලබන සේවකීන් විසින් වැටුප් ලබන සේවකීන් විසින්
ඉටු කරනු ලබන ගෘහ සේවා හා පෞද්ගලික සේවා කවුද? වැටුප් ලබන සේවකයන් විසින් ඉටු කරනු ලබන ගෘහ සේවා හා පෞද්ගලික සේවා. අන්න ඒවත් අපේ ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට ගන්න. සරලවම වැටුපට වැඩ කරන කට්ටිය ඉන්නෝනේ. අනේ වැටුපට වැඩ කරන කට්ටිය එයාලා ඉටු කරන මොකක් හරි ගෘහ සේවයක් හෝ පෞද්ගලික සේවයක් තියෙනවා නම් අන්න ඒවත් අපේ ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගන්න. හරිද? අන්න ඒවත් අපේ ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගන්න. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගන්න පුළුවන් අවස්ථා පහක් තිබුණා. එකක් තමයි යම් ව්‍යාපාර ආයතනයක් තමන්ගේ පරිභෝජනයට නෙමෙයි වෙනත් අයගේ පරිභෝජනය උදෙසා නිෂ්පාදනය කරලා හෝ නිෂ්පාදනය කරන්න අපේක්ෂා කරන සියලුම භාණ්ඩ හා සේවා. අන්නේ සියලුම භාණ්ඩ හා සේවා අපේ ජාතික ගිණුම් කරන්නේ මෙන්න මේ ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට ගන්නවා. ඊළඟට යම් ව්‍යාපාර ආයතනයක් නැත්නම් යම් ආයතනයක් නිෂ්පාදනය කළ තමන් වෙත රඳවාගෙන තියෙන. ඒක තමන්ගේ පරිභෝජනයට වෙන්න පුළුවන්, ප්‍රාග්ධන සම්පාදනයට වෙන්න පුළුවන්. තමන් වෙත රඳවාගෙන තියෙන සියලුම භාණ්ඩ. අනේ සියලුම භාණ්ඩ අපි මේකට ගන්න. හැබැයි සේවා ගත්තොත් සේවා අපි මේකට අන්තර්ගත කරගන්නේ නැහැ. ඊළඟට දැනුම ගවඩා කොට තැබිය හැකි නිෂ්පාදිත යම් ව්‍යාපාර ආයතනයක් තමන්ගේ පරිභෝජන උදෙසා හෝ ප්‍රාග්ධන සම්පාදනය උදෙසා නිෂ්පාදනය කළා එයා වෙත රඳවාගෙන තියෙන. එයා ගාව තියාගෙන ඉන්න නිෂ්පාදිත දැනුම ගබඩා කොට තැබිය හැකි නිෂ්පාදිත කම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් වගේ ගත්තොත් අන්න ඒවත් අපේ ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට ගන්න. ඊළඟට අපි කිව්වා තමන්ට අයිති තමන්ගේ නිවාස වලින් තමන්ට අයිති තමන් ජීවත් වෙන නිවාසයෙන් ලැබෙන නේවාසික සේවය අන්‍යගේ නේවාසික සේවය. ඒක අපි ඇස්තමේන්තු වගේක් තමයි අපි ජාතික ගිණුම් කරන්නට තුරත් කරන්නේ. ඊළඟට වැටුප් ලබන ගෘහ සේවය සහ පෞද්ගලික සේවා. කියන්නේ වැටුපට අපි මොකක් හරි ගෘහ සේවයක් හෝ පෞද්ගලික සේවයක් ලබා දෙන්න නම් අන්න ඒවා අපේ ආර්ථික ක්‍රියාකාරකම් විදිහට අඳුර ගන්නවා. ඕවා තමයි අපේ ආර්ථික ක්‍රියාකාරකම් වෙන්නේ. ඒතකොට ওই ටික මතක තියාගන්න මොකද තියරි ප්‍රශ්නයක් වගේ අහන්න පුළුවන්. ජාතික ගිණුම් කරන්නේදී ආර්ථික ක්‍රියාකාරකම් ලෙස සැලකෙන ක්‍රියාකාරකම් දෙකක් දක්වන්න. අන්න එතකොට මේ පහ මතක තියෙන්න ඕන මොනවද කියලා දක්වන්න. හරිද? එතකොට මේ පහ සම්බන්ධයෙන් මතක තියෙන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. ඊළඟට මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. මේ ගෘහ ඒකක. කියන්නේ අපි මේ ගෙදර දැන් අපි ගත්තොත් ගෘහ ඒකකයක් කියන්නේ ගෙදරක්. මෙන්න මේ ගෙදරක් තුල සිදුවන සමහර ක්‍රියාකාරකමුණු. ගෘහ ඒකකයක් තුල සිදුවන සමහර ක්‍රියාකාරකමුණු අපට ආර්ථික ක්‍රියාකාරකම් විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථිකයට යම්කිසි අලුතෙන්ම දෙයක් එකතු වෙන. අපි ආර්ථිකයට අලුතෙන්ම දෙයක් එකතු වෙන ක්‍රියාකාරකම් විදියට ගන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් මේවා ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම්. නේද? මේවා අපි ඇත්තටම කියන්නේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම්. මේවා නිසා ආර්ථිකයට අලුතෙන් භාණ්ඩයක් හෝ යම්කිසි මුදල් ප්‍රවාහයක් එකතු වෙනවා. යම්කිසි දෙයක් ආර්ථිකයට එකතු වෙනවා. ඒ නිසා මේවා අපි ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් විදියට තමයි අඳුරගන්නේ. අන්න එතකොට ගෘහ ඒකක තුළ සිදුවන සමහර ක්‍රියාකාරකම් තියෙනවා. අන්න ඒවත් අපට ආර්ථික ක්‍රියාකාරකම් විදියට ගන්න පුළුවන්. මොනවද අන්නේම ගෘහ ඒකක තුළ සිදුවන ක්‍රියාකාරකම් අපිට ගන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ පරිභෝජනය උදෙසා හදාගෙන තියෙන නිෂ්පාදිත. තමන්ගේ පරිභෝජනය උදෙසා හදාගෙන තියෙන නිෂ්පාදන තියෙනවා නම් අන්න ඒවා අපිට ගන්න පුළුවන් ආර්ථික ක්‍රියාකාරකම්. ඒකට ඒක යටතේ ලියා ගන්න තමන්ගේ පරිභෝජනය සඳහා තමන්ගේ පරිභෝජනය සඳහා කෘෂි භෝග නිෂ්පාදනය තමන්ගේ පරිභෝජනය සඳහා කෘෂි භෝග නිෂ්පාදනය වනාන්තර වලින් ආහාර භෝග සහ පළතුරු රැස් කර ගැනීම ඒකට තමයි වනාන්තර වලින් ආහාර භෝග සහ පළතුරු රැස් කර ගැනීම දර කැපීම සහ දඩයම් කිරීම අන්නතර ඒවත් අපිට ගෘහ ඒකකයක් තුළ සිදුවෙන ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගන්න පුළුවන්. තමන්ගේ පරිභෝජනය සහ කෘෂි භෝග නිෂ්පාදනය කරන එක, ඊළඟ වනාන්තර වලින් ආහාර භෝග පළතුරු රැස් කරන එක, දර කපන එක, දඩයම් කරන එක, අන්න ඒවත් අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් විදිහට තමයි අපි අඳුරගන්නේ.
ඊට අමතරව ගත්තොත් දැන් අපි ඔවා නිෂ්පාදනයේ අපි දැන් කතා කරේ කුචින් භෝග නිෂ්පාදනය කිරීමනේ. දැන් ඔවා හැදුවා වගේම දැන් අපේ ගෙවල් වල කරනවනේ වී කොටලා හාල් කරනවා, ඊළඟට හාල් කොටලා පිටි හදනවා, ඊළඟට මස් මාළු තබා ගන්න යම් විදි කරනවා නේද? අපි පළතුරු බෝතල් වියලනවා, කොස්සට වේල අපි කියන්නේ කොස්සට වැලියට දානවා කියලා කියනවා. ඊළඟට ඔය අපි දේවල් වේලනවා. අන්න ඒ විදිහට මොනවද කරන්නේ? අපි යම් කිසි දේවල් කරනවා. අන්න ඒවත් අපිට මොනවා විදියටද? ආර්ථික ක්‍රියාකාරකම් විදියට ගන්න පුළුවන්. දෙවෙනි ගැටතේ ලියා ගන්න වී කොටස් හල් සකසා ගැනීම වී කොටස් හල් සකසා ගැනීම වී කොටස් හල් සකසා ගැනීම පිටි කොටා ගැනීම පිටි කොටා ගැනීම පිටි කොටා ගැනීම මස් මාළු කල් තබා ගැනීම යන ආදිය මස් මාළු කල් තබා ගැනීම යන ආදිය එතකොට ඒවත් අපේ ආර්ථික ක්‍රියාකාරකම් විදියට ගන්නවා. ඊට අමතරව අපිට තව ගන්න පුළුවන් දැන් ගෙදර ගත්තොත් Tamanට ඕන ඇඳුම් සමහර ගෙවල් වල අම්මා Tamanට ඕන ඇඳුම් මහලා දෙනවා ළමයින්ට. අනිත් පැත්තට Tamanට ඕන ගෘහ භාණ්ඩ හදා ගන්නවා. ඊළඟට දැන් වළං සාදා ගැනීම නම් වෙන්නේ නැහැ දැන්. සමහර වෙලාවට ඉස්සර එහෙම වුණා වෙන්න පුළුවන්. ඒතකොට අන්න ඒ වගේ දේවල් ගත්තොත් අන්න ඒවත් අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම්. ඒ කියන්නේ ගෙදර අයම Tamanට ඕන ඇඳුම් මහ ගන්නවා නම්, රෙදි වියවනවා නම්, වළං සාදා ගන්නවා නම් අන්න ඒවත් අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් විදියට ගන්නවා. ඒතකොට තුන්වෙනි එකයට තේලියා ගන්න රෙදි විවීම රෙදි විවීම ඇඳුම් මසා ගැනීම රෙදි විවීම ඇඳුම් මසා ගැනීම වළං සාදා ගැනීම වළං සාදා ගැනීම ගෘහ භාණ්ඩ තනා ගැනීම ගෘහ භාණ්ඩ තනා ගැනීම කරන්නේ ඒවත් අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් විදිහට තමයි අපි අඳුරගන්නේ. අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් විදිහට තමයි අඳුරගන්නේ. ඊළඟට තමන්ගේම ගෙදරට ජලය සපයා ගන්න ඔය ලිඳක් කපා ගන්නවා නම් ඔන්න ඒ වගේ දේවල් කරනවා නම් අන්න ඒකත් අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගන්න පුළුවන්. ඒතර හතරවෙනි එකට ලියා ගන්න ජලය සපයා ගැනීම. ජලය සපයා ගැනීම. ජලය සපයා ගැනීම. ඒතර අන්න ඒකත් අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක්. ඒතර උතන අපි අග්‍රහ ඒකකයක් තුළ සිදුවන මෙන්න මේ කියන ක්‍රියාකාරකම් අපේ මොන ආර්ථිකද? අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගත්තා. අපි මේ උඩ කතා කරපු ඒවාට අමතරව මේ ගෘහ ඒකකයක් තුළ සිදුවන මේවත් අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගන්නවා. මම මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද්ද මේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් කියලා කියන්නේ? අපි ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් කියන්නේ යම්කිසි ආර්ථික ක්‍රියාකාරකමක් නිසා ආර්ථිකයට අලුතෙන් මොනවා හරි දෙයක් එකතු වෙනවද නේද? ආර්ථිකයට අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් බිහි වෙනවද? කියන්නේ ආර්ථිකයට අලුතෙන්ම දෙයක් ඇති වෙනවා නම් අන්න ඒකට තමයි අපි ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් කියන්නේ. එතකොට මේ හැම දෙයක්ම නිසා ආර්ථිකයට අලුතෙන් මොනවා හරි භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙනවා. ඒ නිසා තමයි මේවා අපි ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ. මේවට අපි ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ ආර්ථිකයට මොනියම් හෝ අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් මෙන්න මේක නිසා බිහි වෙන නිසා මෙන්න මේකේ මොකක් හරි දෙයක් බිහි වෙන හින්දා තමයි අපි ඒකට ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් කියලා කියන්නේ. එතනනවා ගෘහ ඒකක තුල සිදුවන මේවත් අපි කියපු මේවත් ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගන්නවා. හැබැයි ඔන්න ඔතන විශේෂ දෙයක් තියෙනවා. ඔන්න පල්ලෙහා ඡේදයක තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික highlight කරගන්න මම කියනකොට එලෙස ගෘහ ඒකකයක් තුළ සිදුවන නිෂ්පාදන ක්‍රියාකාරකම් නිෂ්පාදන ඉමට ඇතුළත් කරගනු ලැබුවද highlight කරගන්න ගෘහ ඒකකයේ සමාජිකයින් විසින් තමන්ගේම පෞද්ගලික පරිභෝජනය සඳහා ඉටු කරනු ලබන සේවාවන්. දැන් මේ අපි උඩ කතා කරපු හැම එකක්ම සේවාවක් නෙවෙයිනේ. දැන් මේ මෙතන මේ කතා කරපු හතර මොන හරි දෙයක් භාණ්ඩයක් සපයා ගැනීමක් හෝ මොනියම් හෝ දෙයක්. හැබැයි යම්කිසි ගෘහ ඒකකයක සමාජිකින් විසින් තමන්ගේම පෞද්ගලික පරිභෝජනය උදෙසා සේවාවක් සපය ගන්නවා.
අන්න ඒව අපි ආර්ථික නිෂ්පාදන ක්‍රියාවක් ලෙස නොසැලකී. කියන්නේ ඒක අපි ඵලදායී ආර්ථික කටයුත්තක් විදිහට සලකන්නේ නැහැ. අන්න ඒව ගත්තොත් ඒව අපේ ඵලදායී ආර්ථික කටයුත්තක් විදිහට ගන්නෙ නැහැ. ගෘහ ඒකකයක් තමන්ගේම සමාජිකින් උදෙසා. යාළගෙම ඉන්න සමාජිකින් අන්න යාළගෙම සමාජිකින් උදෙසා යම්කිසි සේවාවක් සපයනවා නම් අන්න ඒක අපේ ඵලදායී ආර්ථික කටයුත්තක් විදිහට ගන්නෙ නැහැ. ඒතර මොනවද? අන්න ඒ විදිහට අපේ ඵලදායී ආර්ථික කටයුත්තක් විදිහට ගන්න බැරි වෙන දේවල්. කියන්නේ තමන්ගේම පවුලේ කට්ටිය තමන්ගේම ඉන්නවනේ පවුලේ කට්ටිය. හරි. මම අර කලින් දැම්ම වගේ මේක PDF එක හැම මම group එකට දාන්නම්. මම කියන ටික අර මම ඒ කිව්ව ටිකේ විදිහටම ඔයාලා රෙෆරන්ස් දාලා පොතේ ලියා ගන්න. හරිද? මම මොකද මෙතන සම්පූර්ණ ටික කිව්වේ නෑනේ. මේවා ලියා ගන්න. ඒ මම ලියා ගන්න කියන තැන් වල ඒවා පොතේ මේ මාතෘකාව හරි මෙතෙන්ට රෙෆරන්ස් එකක් හරි දාලා ලියා ගන්න. මෙන්න මේක මාතෘකාව කියලා ලියා ගන්න. ඒ ටික ලියා ගන්න. හරිද? මොකද ඒවා අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මම ඒක ලියා ගන්න කියලා දුන්නේ. මම මේක කොහොමද අර එදත් දැම්මනේ. මේක මේ විදිහට මේක PDF කරලා මට දාන්න පුළුවන් මේක මේ බෝඩ් එකෙන් මම ඒක කරනවා දාන්න. හරිද? ඒතර ආර්ථික නිෂ්පාදන ක්‍රියාවක් විදිහට අපි මේක සලකනවා. සලකන්න බෑ මෙන්න මේවා ගෘහ ඒකකයක් විසින් තමන්ගේම පරිභෝජනය සඳහා ඉටු කරන සේවාවන් තියෙනවා නම් අන්න ඒවා අපි ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගන්නෙ නැහැ. මොනවද අන්නේ විදිහට තියෙන උදාහරණ. ඒ විදිහට අපිට තමන්ගේම අයට සපය ගන්න දේවල්. අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් තමන්ගේම නිවස පිරිසුදු කරගන්න එක. තමන්ගේම නිවස අලංකාර කරගන්න එක. ඒ පිළිසකර කර ගැනීම. අන්න ඒව ගත්තොත් අන්න අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් වෙන්නේ නැහැ. හරිද? ඊළඟ ගත්තොත් අපි ආහාර පිළියෙල කිරීම සහ පිළිගැනීම. ගෙදර අය. ගෙදර අයට ආහාර පිළියෙල කරනවා. අන්න ඒක පිළිගන්නවා. මේක අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් වෙන්නේ නැහැ. ඊළඟ දරුවන් රැක බලා ගැනීම. යාළුවා පුහුණු කරන එක, යාළුවා උපදෙස් කරන එක. ගෙදර දරුවන් ගෙදර හරිද? ගෙදර ඉන්න දරුවන් රැක බලා ගන්න එක. ඒවා අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් වෙන්නේ නැහැ. ඊළඟට ගෙදර ඉන්න වියපත් සමාජිකින් හෝ ගෙදර ඉන්න කවුරු හරි රෝගී වෙච්ච කෙනෙක් ඉන්නවනම් අන්න යාළුවා රැක බලා ගන්න එක. ඒක ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් වෙන්නේ නැහැ. ඊළඟට නිවසේම සමාජිකින්. අපේ ගෙදරම කට්ටිය හෝ බඩු බාහිර ආදී අපි ප්‍රවාහනය කරනවා නම් අන්න යාළුවට ප්‍රවාහන පහසුකම් සපයනවා නම් ඒකත් අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් වෙන්නේ නැහැ. සරලවම තමන්ගේම ගෙදර අයට මොනවා හරි සේවාවක් සපයනවා නම් අන්න ඒව අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් වෙන්නේ නැහැ. තමන්ගේම ගෙදර අයට නම් අපි යන්නේ සපයන්නේ. තමන්ගේම ගෙදර අයට නම් අපි යන්නේ ඒක සපයන්නේ. ඒක මොකද්ද වෙන්නේ නැත්තේ? ඒක ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් වෙන්නේ නැහැ. ඒ අනුව මෙතෙන්ට රෙෆරන්ස් එක දාලා ලියා ගන්න. ඒ කියන්නේ ගෘහ ඒකක විසින් සපයන මෙන්න මේ කියන දේවල් අපි ආර්ථික නිෂ්පාදන කටයුත්තක්. එහෙම නැත්නම් ඵලදායී ආර්ථික කටයුත්තක් විදිහට ගන්නෙ නැහැ. ඒක යටතේ ලියා ගන්න උදාහරණ මම කිව්වා වගේම අංක එක අපිට ගන්න පුළුවන්. තමන්ගේම නිවස පිරිසිදු කර ගැනීම. ඒව අපිට ඵලදායී ආර්ථික කටයුත්තක් විදිහට අන්තර්ගත කරගන්න බෑ. ඵලදායී ආර්ථික කටයුත්තක් විදිහට අන්තර්ගත කරගන්න බෑ. අනු අංක එක ලියා ගන්න. තමන්ගේම පදිංචි නිවස පිරිසිදු කිරීම තමන්ගේම පදිංචි නිවස පිරිසිදු කිරීම අලංකාර කිරීම හෝ නඩත්තු කිරීම අන්න ඒවා අපිට ඵලදායී ආර්ථික කටයුත්තක් ආර්ථිකයට අලුතෙන්ම භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙන දේවල් විදිහට අන්තර්ගත කරගන්න බෑ. තමන්ගේම නිවස පිරිසිදු කිරීම අලංකාර කිරීම හෝ නඩත්තු කිරීම. ඊළඟට අංක 2 ආහාර පිළියෙල කිරීම හා පිළිගැන්වීම. ආහාර පිළියෙල කිරීම හා පිළිගැන්වීම. ආහාර පිළියෙල කිරීම හා පිළිගැන්වීම. අපි ආහාර පිළියෙල කිරීම සහ පිළිගැන්වීම කියන එකත් ගෙදර කට්ටියට. හරිද? මේ ගෙදර කට්ටිය අතර අපි මේ දේ කරනවා නම් අන්න ඒකත් අපේ ඵලදායී ආර්ථික ක්‍රියාකාරකමක් විදියට ගන්නෙ නැහැ. ආහාර පිළියෙල කිරීම සහ පිළිගැන්වීම. ඊළඟට දරුවන් රැක බලා ගැනීම හා උපදෙස් දීම. දරුවන් රැක බලා ගැනීම හා උපදෙස් දීම. අනේ දරුවන් ගෙදරම ළමයි බලා ගන්න එක අන්න යාළුවට උපදෙස් දෙන එක ගත්තොත් අන්න ඒවා අපේ ගෙදර ඇතුලේ අපේ ගෙදර කට්ටියටම සපයන සේවාවක්. ඒ නිසා මේවා අපි ආර්ථික ක්‍රියාකාරකමක්. විශේෂයෙන්ම මේ ආර්ථික ක්‍රියාකාරකමක් වුණාට මේවා අපේ මේ ජාතික ගිණුම් වලට ඇතුළත් කරගන්නේ නැහැ. මේවා අපි ජාතික ගිණුම් වලට ඇතුළත් කරගන්නේ නැහැ. හරිද? මේවා ආර්ථික ක්‍රියාකාරකම් තමයි. ආර්ථික ක්‍රියාකාරකම් වුණාට අපි මේවා
ආර්ථික නිෂ්පාදන ක්‍රියාවක් විදිහට. ඒ කියන්නේ සරලවම කිව්වොත් ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරගන්නේ නැහැ මෙන්න මේ දේවල්. සරලම කතාව ඒක. ඊළඟට පවුලේ වියපත් සමාජිකයින් ආබාධිත හෝ රෝගීන් රැක බලා ගැනීම. පවුලේ වියපත් සමාජිකයින් හෝ ආබාධිත අය හෝ රෝගීන් රැක බලා ගැනීම. රෝගීන් රැක බලා ගැනීම. අවසාන වශයෙන් නිවසේම සමාජිකයින් හෝ නිවසේම සමාජිකයින් හෝ බඩු බාහිරාදිය සඳහා ප්‍රවාහන පහසුකම් සැපීම තමන්ගේම ගෙදර අයට හෝ මේ බඩු වලට මොන හරි එහෙ මෙහෙ ගෙනියන්න අපි ප්‍රවාහන පහසුකම් දෙනවා නම් අන්න ඒකත් අපේ ජාතික ගිණුම් කරණයට ඇතුළත් කරන්නේ නැති දෙයක්. ඒක අපේ ජාතික ගිණුම වලට ඇතුළත් කරන්නේ නැති දෙයක් විදිහට තමයි අපි සලකන්නේ. එතකොට මේවා මේ ගෙදර අය තරලම මේ හැම එකම මොකද? ගෙදර අය තමන්ගේම අයට තමන්ගේම පෞද්ගලික පරිභෝජන උදෙසා සපය ගන්න සේවා. මෙන්න මේවා අපි ආර්ථික නිෂ්පාදන ක්‍රියාවක් විදිහට සලකන්නේ නැහැ. ඒ කියන්නේ සරලවම අපි මෙයාලා ජාතික ගිණුම්කරණයට ඇතුළත් කරගන්නේ නැහැ. ජාතික ගිණුම්කරණයේදී ඒ ජාතික ගිණුම්කරණයට මේව ඇතුළත් කර ගැනීමක් සිදු කරන්නේ නැහැ. මෙන්න මේ කියන ක්‍රියාකාරකම්. මේ කියන ක්‍රියාකාරකම් ඇතුළත් කරන්නේ නැහැ. මොකද මේවා තමන්ගේම අයට සපය ගන්න සේවා. තමන්ගේම අයට සපය ගන්න සේවා. ඒ නිසා මේවා අපි ජාතික ගිණුම්කරණය ඇතුළතදී අන්තර්ගත කිරීමක් කරන්නේ නැහැ. ඒතර ඔන්න ඕකත් මතක තියාගන්න ඕන. ඕකත් අහන්න පුළුවන්. හරිද? මේ විදිහට අර තමන්ගේම ගෘහ සේවය, තමන්ගේම පෞද්ගලික තමන්ගේම අයට, තමන්ගේම පවුල අයට සපයන සේවා. ඒතර අහන්න පුළුවන් විභාගෙදී මොනවද? අන්න ඒ ඇතුළත් කරන්නේ නැති දේවල් කියලා. ඒතර ඔයාලට මතක තියෙන්න ඕන මෙන්න මේ වගේ දේවල් ඇතුළත් කරන්නේ නැහැ කියන එක අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙන්න ඕන. ඒතර මෙන්න මේවා තමයි අපි ඇතුළත් කරන්නේ නැති ක්‍රියාකාරකම් බවට පත් වෙන්නේ අපේ ජාතික ගිණුම්කරණයට. හරිද? ඒතර ඔන්න අපි දැන් ආර්ථික ක්‍රියාකාරකම් ගැන කතා කරගෙන අපි දැන් මේ නිෂ්පාදන නිම ගැනනේ කතා කරේ. නිෂ්පාදන නිම ගැන කතා කරගෙන යනකොට අපි කිව්වා මෙන්න මේවා තමයි අපිට ජාතික ගිණුම්කරණයේදී ආර්ථික ක්‍රියාකාරකම් ලෙස ගන්න පුළුවන්. පහත නිෂ්පාදන ක්‍රියාකාරකම් ගන්න පුළුවන්. මෙන්න මේ කියන පහක් කිව්වා. ඊට අමතරව ගෘහ ඒකකයක් තුළ සිදුවන සමහර ක්‍රියාකාරකමුත් අපිට ගන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි එතනදි මම හයිලයිට් කළාම කිව්වා ගෘහ ඒකකයේ සමාජිකයින් විසින් තමන්ගේම පෞද්ගලික පරිභෝජනය සඳහා ඒ ගෘහ ඒකකයේ සමාජිකයින් විසින් තමන්ගේම පෞද්ගලික පරිභෝජනය සඳහා ඉටු කරන සේවාවන් තියෙනවා නම් අන්න ඒවා අපිට ඇතුළත් කරන්න බෑ කියලා කිව්වා. ඒ අනුව අපි කිව්වා ප්‍රධාන වශයෙන් උදාහරණ පහක් කිව්වා. මෙන්න මේ වගේ දේවල් අපේ ජාතික ගිණුම්කරණයට ඇතුළත් කරන්නේ නෑ කියලා කිව්වා. මේ වගේ ක්‍රියාකාරකම් අපි ජාතික ගිණුම්කරණයට ඇතුළත් කරන්නේ නෑ කියලා කිව්වා. අන්න එතෙන් දෙනකන් අපි කතා කරා. ඊළඟට තියෙනවා තව වැදගත් මාතෘකාවක්. ඒ තමයි නිරීක්ෂණේ නොකරන ආර්ථිකය. මේ මොකද්ද නිරීක්ෂණේ නොකරන ආර්ථිකය? මේකත් අපේ මේකේ තියෙන වැදගත් තියරි පාර්ට් එකක්. නිරීක්ෂණේ නොකරන ආර්ථිකය. අපි බලමු මොකද්ද මේ නිරීක්ෂණේ නොකරන ආර්ථිකය කියලා කියන්නේ කියලා. ඇත්තටම ගත්තොත් අපි සරලවම මේ නිරීක්ෂණේ නොකරන ආර්ථිකය කියලා කියන්නේ මොනියම් හෝ හේතුවක් නිසා අපේ විධිමත් සංඛ්‍යා ලේඛන. දැන් අපි ජාතික ගිණුම්කරණය කරන්න නම් මේක ඇත්තටම කරන්නේ ඔයාලා දන්න ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. එයාලා තමයි මෙන්න මේ ජාතික ගිණුම්කරණය සම්බන්ධයෙන් අදාළ බලධාරී පාර්ශ්වය වෙන්නේ. ඒතකොට එයාලා තමයි හැම දෙයක්ම කියවන්නේ. ඒතකොට අන්න මොකක් හරි හේතුවක් නිසා අපේ විධිමත් ලේඛන වලට අන්නේ විධිමත් ලේඛන වලට ගොදුරු නොවන ආර්ථික ක්‍රියාකාරකම් තියෙනවා. අන්නේ විධිමත් ලේඛන වලට ඇතුළත් නොවන ආර්ථික ක්‍රියාකාරකම් වලට තමයි අපි නිරීක්ෂණය නොකරන. ඒ නිසානේ අපි ඒක නිරීක්ෂණය නොකරන කියලා කියන්නේ අපිට පේන්නේ නැහැ, අපිට දකින්නේ නැහැ මේ ආර්ථික ක්‍රියාකාරකම්. අන්න ඒවා තමයි අපි නිරීක්ෂණය නොකරන ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ. මොනියම් හෝ හේතුවක් නිසා අපේ විධිමත් සංඛ්‍යා ලේඛන වලට ඇතුළත් නොවන ආර්ථික ක්‍රියාකාරකම් තමයි අපි නිරීක්ෂණය නොකරන ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ. ඒතකොට අන්නේ නිරීක්ෂණය නොකරන ආර්ථික ක්‍රියාකාරකම් අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නිරීක්ෂණය නොකරන ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රධාන කොටස් දෙකයි. ඒ තමයි සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් සහ නීත්‍යානුකූල නොවන ආර්ථික ක්‍රියාකාරකම්. සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් සහ නීත්‍යානුකූල නොවන ආර්ථික ක්‍රියාකාරකම් විදිහට අපිට මෙන්න මේ නිරීක්ෂණය නොකරන ආර්ථික ක්‍රියාකාරකම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ අනුව අපි මෙතනදී බලමු මෙන්න මොකද්ද මේ සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ?
මොනවද මේ නීත්‍යානුකූල නොවන ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ කියලා. ඒ අනුව අපි මුලින්ම බලමු මොනවද මේ සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ. මේ සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් මේ අපේ විධිමත් ගණනය කිරීමට ප්‍රාප්ත නොවන. දැන් මේ මොකක් හරි අපි ගණනය කිරීමක් කරනවානේ. අන්න ඒ විදිහට විධිමත් ගණනය කිරීමට ප්‍රාප්ත නොවන නීත්‍යානුකූල ආර්ථික ක්‍රියාකාරකම්. ඇත්තටම ගත්තොත් මේවා නීත්‍යානුකූලයි. හරිද? මෙයාලා නීතියෙන් පිළි අරගෙන තියෙන්නේ. මෙයාලා නීතියෙන් පිළිගත්තට මේවා ඇත්තටම ගත්තොත් අපේ ගණනය කිරීම වලට අහු වෙන්නේ නැහැ. ඇත්තම ගත්තොත් ගණනය කිරීම වලට අහු වෙන්නේ නැහැ. ඇයි මේ විදිහට මේවා ගණනය කිරීම වලට අහු වෙන්නේ නැත්තේ? ඒකට ප්‍රධානම හේතුව තමයි උවමනාවෙන් වසන් කර තැබීමට උත්සාහ කිරීම. යදාළ පාර්ශවයන් විසින් මෙන්න මේ ක්‍රියාකාරකම් උවමනාවෙන්ම හංගන්න උත්සාහ කරනවා. ඒවා උවමනාවෙන්ම හංගන්න උත්සාහ කරනවා. අන්න ඒ නිසා තමයි මේවා අපිට අහු වෙන්නේ නැත්තේ. ඒ නිසා තමයි මේවා සැඟවුණු ආර්ථික කටයුතු කියන්නේ. සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම්. මේවා අපේ ජාතික ඉගෙනුම් කරන්න පාත්‍ර වෙන්නේ නැහැ. මොකද ඒ අදාළ පාර්ශවයන් මේක හංගලා තියාගන්න උත්සාහ කරනවා. ඇයි මේක හංගන්නේ? අන්න ඒකටත් හේතු තියෙනවා. පළවෙනිම එක තමයි ඔයාලා දන්නවා ලංකාව ඇතුළේ වගේ ගත්තොත් විශේෂයෙන් බදු ගෙවීමෙන් වැළකී සිටින්න. බදු ගෙවීමෙන් වැළකී සිටීමට. පළවෙනිම දේ තමයි බදු ගෙවීමෙන් වැළකී සිටින්න. ලියා ගන්න. නිලි අපේ සැඟවුණු ආර්ථික කටයුතු ඇති වෙන්න හේතු යටතේ අංක 1. සැඟවුණු ආර්ථික කටයුතු ඇතිවීමට හේතු යටතේ අංක 1 ලියා ගන්න. බදු ගෙවීමෙන් වැළකී සිටීමට. බදු ගෙවීමෙන් වැළකී සිටීමට. යාලා හුඟක් අය මේ දේ කරන්නේ ඇත්තටම බදු ගෙවීමෙන් වැළකී සිටින්න. හරිද? හුඟක් අය මේ දේ කරනවා. තමන්ගේ තියෙන ක්‍රියාකාරකම් හංගනවා. තමන් ක්‍රියාකාරකම් හංගනවා. බදු ගෙවීමෙන් වැළකී සිටින්න. ඊළඟට අංක 2. ඔයාලා අහලා තියෙනවනේ EPF ETF කියන්නේ ඔය සමාජ ආරක්ෂණ දායක මුදල්. අන්න යාලට මුදල් ගෙවන්න වළක්වන්න. දැන් ඔය ජොබ් කරන අය දන්නවා තමන්ගේ තැන සමහර ලාට මේ ඉන්න එම්ප්ලොයිස්ලා ගාන ඇත්ත ගාන නෙමෙයි ඔය විශේෂයෙන් ඩිපාර්ට්මන්ට් වලට දීලා තියෙන ලේබර් ඩිපාර්ට්මන්ට් එකට ETF ඩිපාර්ට්මන්ට් එකට දීලා තියෙන්නේ ඒව නෙවෙයි. අන්න ඒතකොට ඒ වගේ සමාජ ආරක්ෂණ දායක මුදල් ගෙවීමෙන් වළකී සිටින්න. දෙවෙනි හේතුව තමයි සමාජ ආරක්ෂණ දායක මුදල් ගෙවීමෙන් වැළකී සිටීමට. අන්න ඒකත් ගෙවන්න නැතුව ඉන්න තමයි මෙයාලා බලන්නේ. මේ සමාජ ආරක්ෂණ දායක මුදල් ගෙවීමෙන් වැළකී සිටින්නත් මෙයාලා මොකද්ද කරන්නේ? මෙන්න මේ දේ කරනවා. සමාජ ආරක්ෂණ දායක මුදල් ගෙවීමෙන් වැළකී සිටින්න. ඊළඟට තව එකක් තමයි මේ තියෙන නෛතිකමය තත්ත්වයන් එක්ක අනුගත වෙන්නේ නැතුව ඉන්න. මොකද සමහරට මේ නෛතිකමය තත්ත්වයන් එක්ක අනුගත වෙන එක යාට අවශ්‍යදායක වෙන්න පුළුවන්. ඒ නිසා එයාලා සමහරට ওই නීතියෙන් පැනලා යන්න මේ විදිහට හංගනවා. 3 ලියා ගන්න. නීතිමය ප්‍රමිතීන්. නීතිමය ප්‍රමිතීන් පිළිපැදීමෙන් නීතිමය ප්‍රමිතීන් පිළිපැදීමෙන් වැළකී සිටීමට. මේ තියෙන නීතිමය ප්‍රමිතීන් තියෙනවා. ඒ ප්‍රමිතීන් වලින් පිළිපැදීමෙන් වැළකී සිටින්නත් අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ විදිහට සමහර දේවල් හංගනවා. ඊළඟට පරිපාලන රෙගුලාසි අතර ලියා ගන්න. පරිපාලන රෙගුලාසි අනුගමනය කිරීමට ඇති කැමැත්ත අකමැත්ත. පරිපාලන රෙගුලාසි අනුගමනය කිරීමට ඇති අකමැත්ත. සමහර වෙලාවට සමහර කට්ටිය මේවා හංගනවා මොකක් නිසාද? ඒ තියෙන පරිපාලන රෙගුලාසි තියෙන රටේ නීතිමය තත්ත්ව සමහර දේවල් එක්ක යාට යන්න වෙලාව නැහැ. එයාලා අහන ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. ඔන්න ඔය වගේ හේතු නිසා මොකද කරන්නේ? සමහර අවස්ථාවල අපි ඒවා හංගනවා. සමහර අවස්ථාවල අපි ඒවා හංගනවා. අන්න එතකොට පරිපාලන රෙගුලාසි වලට අනුගත වෙන්න අකමැත්ත නිසාත් අපි මේවා හංගනවා. එතකොට මෙන්න මේ හේතු හතර තමයි අපිට ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් මේ සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් ඇති වෙන්නේ. දැන් සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකමක් කියන්නේ විධිමත් ගණනය කිරීමට ප්‍රාප්ත නොවන. එයා ඇත්තටම ගත්තොත් විධිමත් ගණනය කිරීමට පාත්‍ර වෙන්නේ නැහැ. ඇයි? ඇත්තටම මේවා උවමනාවෙන්ම වසන් කර තබන්න උත්සාහ කරනවා. උවමනාවෙන්ම තමයි මේවා වසන් කරන්නේ. ඒකට ඒකට හේතු තමයි ඩක් බදු ගෙවීමෙන් වැළකී සිටින්න. අපි කැමති බදු ගෙවන්න නැතුව ඉන්නේ නේ. ඒ නිසා අපි හංගනවා. අනිත් එක සමාජ ආරක්ෂණ දායක මුදල් ගෙවීමෙන් වැළකී සිටින්න. අපේ සමහර සමාජ ආරක්ෂණ දායක මුදල් තියෙනනේ. අන්න ඒවා ගෙවීමෙන් වැළකී සිටින්න. ඊළඟට නීතිමය ප්‍රමිතීන් පිළිපැදීමෙන් වැළකී සිටින්න. කියන්නේ නීතියේ කියලා තියෙන දේවල් පිළිපදින්න අකමැති නම් ඉතින් අපි ඒකෙන් හැංගිලා යන්න බලනවා. සහ තියෙන පරිපාලන රෙගුලාසි අනුගමනය කරන්න තියෙන අකමැත්ත. අන්න ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මේ විදිහට සැඟවුණු ආර්ථික කටයුතු ඇති වෙන්නේ. සැඟවුණු. ඒ කියන්නේ උවමනාවෙන්ම මේවා වසන් කරන්නේ මෙන්න මේ වගේ හේතු හින්දා. හරිද? ඒතකොට සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ ඔන්න ඔය වගේ ඒවට. එතකොට මේක විභාගෙදී අහන්න පුළුවන් සමහරට. සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් යන මොනවද පහදන්න. අන්න එතකොට ඔයාලා
මේක කියලා. මොකද්ද සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකමක් කියන්නේ කියලා. එයට හේතු වන්නේ කියන්නේ සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් ඇතිවීමට හේතු වන්නේ කියලා. මෙන්න මේ හතර ලිව්වනම් හොඳටම ඇති. ඒතර මේක තියරි එකක් තියෙන්නේ. ඒතර ඔයාලා තේරුම් ගන්න ඕන සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් කියන්නේ මොනවද කියලා. ඊළඟට දෙවෙනි එක තමයි නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතු. දැන් අපි කියවනේ අපිට ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය නොකරන ආර්ථිකය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සැඟවුණු ආර්ථික කටයුතු සහ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතු. දැන් මෙතන අපි සැඟවුණු ආර්ථික කටයුතු ගැන කතා කරා. සැඟවුණු හැංගිලා තියෙන ආර්ථික කටයුතු ගැන කතා කරා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතු. නීත්‍යානුකූල නොවන වචනෙන්ම තේරෙන්න ඕනේ නේද? මේ නීත්‍යානුකූල නොවන කියලා කියන්නේ යාලා මේ නීතියෙන් පිළිගන්නේ නැති ආර්ථික කටයුතු. අන්න ඒව තමයි අපි දෙවෙනි ආකාරයේ විදිහට ගන්න. ඒවා සැඟවු අපේ නිරීක්ෂණය නොකරන ආර්ථිකය ඇතුලේ තියෙනවා. මොකද ඇත්තටම ගත්තොත් ඒවා නීති විරෝධී. නීති විරෝධී කියලා කියන්නේ අපිට මේවා කිසිසේත්ම අපේ ජාතිය ගිණුම් කරන්න තොලක් කරන්න බෑ. ඒතර මෙන්න මේකේ ස්වරූප දෙකක් තියෙනවා. හරිද? මේකේ ස්වරූප දෙකක් තියෙනවා. අංක එක තමයි නීතියෙන් තහනම් කර ඇති භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම. දැන් සමහර දේවල් තියෙනුනේ නීතියෙන් තහනම් කර ඇති භාණ්ඩ හා සේවා. සමහර භාණ්ඩ හා සේවා තියෙනවා. ඒවා නීතියෙන් තහනම් කරලා තියෙන්නේ. අන්න ඒ විදිහට නීතියෙන් තහනම් කරලා තියෙන භාණ්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම කරනවා. මොනවද? අපි ගත්තොත් මත්ද්‍රව්‍ය, මත්පැන්. අන්න ඒ වගේ දේවල් ගත්තොත් අන්න ඒක නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුත්තක්. යාලා නීතියෙන් තහනම් කරලා තියෙන්නේ. ඒක නීතියෙන් තහනම් කරලා තියෙන. ඒතර නීතියෙන් තහනම් කරලා තියෙන දේ අපි නිෂ්පාදනය සහ බෙදා හැරීම කරනවා. ඒතර ඒ වගේ අවස්ථාවක ඒක නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුත්තක් විදිහට ගන්න. ඊළඟට දෙවෙනි ආකාරය තමයි මේ තියෙන්නේ නීත්‍යානුකූල භාණ්ඩ හා සේවා. මේ භාණ්ඩේ නීත්‍යානුකූලයි. හිමිකම් නොලත් පුද්ගලයන් විසින් නිෂ්පාදනය හා බෙදා හැරීම. ඒ කියන්නේ අපි අපේ නීත්‍යානුකූල භාණ්ඩ හා සේවාවක් තමයි. හැබැයි ඒක හිමිකම් නැති කෙනෙක් තමයි කරන්නේ. දැන් අපිට හොඳම උදාහරණයක් ගන්න පුළුවන්. බෙහෙත් දෙනවා. කවුද? ડોක්ටර් කෙනෙක් නෙමෙයි. ડોක්ටර් කෙනෙක් විදියට ලියාපදිංචි වෙච්ච කෙනෙක් නෙමෙයි බෙහෙත් දෙනවා. අන්න ඒතකොට ඒක හොඳ උදාහරණයක්. ඒ කියන්නේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ වෛද්‍යවරයෙක් විසින් මොකද කරන්නේ? බෙහෙත් ලබා දීම. අන්න ඒතකොට බෙහෙත් දෙන එක නීති අනුකූලයි. ඒක නීති විරෝධී කියලා කොහෙවත් කියලා නැහැනේ. හැබැයි බෙහෙත් දෙන්නේ කවුද? වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච නැති කෙනෙක්. අන්න ඒතකොට ඒක නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුත්තක්. මොකද භාණ්ඩේ නීත්‍යානුකූල වුණාට දෙන්නේ ඒකට හිමිකම් නැති කෙනෙක්. ඒ දේ දෙන්න හිමිකම් නැති කෙනෙක් තමයි දෙන්නේ. අන්න එතකොට ඒකත් මොකද්ද අපේ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුත්තක්. ඒකත් අපේ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුත්තක් වශයෙන් වර්ග කරන්න පුළුවන්. හරිද? නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුත්තක් වශයෙන් වර්ග කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතු මොනවද අපේ? නිරීක්ෂණය නොකරන ආර්ථිකයට තමයි අයිති වෙන්නේ. නිරීක්ෂණය නොකරන ආර්ථිකයට තමයි අයිති වෙන්නේ. ඒතර නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතු යාලා නීතියෙන් පිළිගන්නේ නැහැ. යා නීති විරෝධී. ඒවත් අපේ නිරීක්ෂණය නොකරන ආර්ථික කටයුත්ත. ඒකේ ස්වරූප දෙකක් තියෙනවා. පළවෙනි ස්වරූපය තමයි නීතියෙන් තහනම් කර ඇති භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම. යාලා නීතියෙන් තහනම් කර ඇති භාණ්ඩ හා සේවා. යාලා නීතියෙන් තහනම් කරලා තියෙන්නේ. පැහැදිලිවම යාලා නීතියෙන් තහනම් කරලා තියෙන්නේ. අනේ නීතියෙන් තහනම් කරලා තියෙන ඒවා බෙදා හැරීම නිෂ්පාදනය කරනවා. අන්න එතකොට ඒක නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුත්තක්. දෙවෙනි ස්වරූපය තමයි නීත්‍යානුකූල භාණ්ඩ හා සේවා. ඒවා නීත්‍යානුකූලයි. කොහෙවත් එපා කියලා නෑ. අනේ නීත්‍යානුකූල භාණ්ඩ හා සේවා මොකද්ද වෙන්නේ? හිමිකම් නොලත් පුද්ගලයන් විසින්. ඒක හිමිකම් නොලත් පුද්ගලයන් විසින් නිෂ්පාදනය හා බෙදා හැරීම කරනවා. අන්න එතකොට ඒක නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුත්තක් වශයෙන් තමයි ගන්න. යන්නේ ඒව එතකොට අපි මොනවද? නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුත්තක් වශයෙන් තමයි ගන්න. ඒතර ඔන්න නිරීක්ෂණය නොකරන ආර්ථිකය අපිට මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. නිරීක්ෂණය නොකරන ආර්ථිකය. මේකට අපි කියන්නේ නිරීක්ෂණය නොකරන නිරීක්ෂණය නොකරන ආර්ථිකය කියලා. හරිද? නිරීක්ෂණය නොකරන ආර්ථිකය කියලා. ඒතකොට නිරීක්ෂණය නොකරන ආර්ථිකයට අයිති උනේ සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් සහ නීත්‍යානුකූල නොවන ආර්ථික ක්‍රියාකාරකම්. ඒතකොට අපි සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් කියන එක ඇත්තටම ඕන කමින්ම අසන් කරලා තියෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා ඕන කමින්ම අසන් කරලා තියෙන්නේ. අන්න ඒවා තමයි අපි සැඟවුණු ආර්ථික ක්‍රියාකාරකම් කිව්වේ. ඊළඟ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතු. යාලා නීතියෙන් විරෝධී. නීති විරෝධී ආර්ථික කටයුතු තමයි අපි නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතු කියලා කිව්වේ. ඒතර ඔන්නෝක තමයි සැඟවුණු ආර්ථිකය කියන්නේ. ඒතර සැඟවුණු ආර්ථිකයේ තියෙන දේ සහ නීත්‍යානුකූල නොවන. කියන්නේ මේ දෙක එකතු වුණේ අපේ නිරීක්ෂණය නොකරන ආර්ථිකය. මෙන්න මේවත් අපේ ජාතික ගිණුම්කරණයට ඇතුළත් වෙන්නේ නැහැ. මේ එකක්වත් අපේ ජාතික ගිණුම්කරණයට ඇතුළත් වෙන්නේ නැහැ. ඇයි මේවා ඇතුළත් වෙන්නේ නැත්තේ? මේවා ඇත්තටම නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඒ කොහේදිවත් අපිට මේවා නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඒ නිසා මේවා අපේ ජාතික ගිණුම්කරණයට
ඇතුළත් වෙන්නේ නැහැ කියන එකත් මතක තියාගන්න ඕන. මතක තියාගන්න ඕන. හරිද? ඒතර ඔන්න ඒක තමයි අපේ නිරීක්ෂණය නොකරන ආර්ථිකය කියන්නේ. ඔකත් මතක තියාගන්න. සමහරට තියරි ප්‍රශ්නයක අහන්න පුළුවන්. මොනවද මේ විදියට නිරීක්ෂණය නොකරන ආර්ථිකය කියන්නේ කියලා. ඒතර අන්න ඒක අපිට ලියා ගන්න පුළුවන් වෙන්න ඕන නිරීක්ෂණය නොකරන ආර්ථිකය කියන එක. ඊළඟට වැදගත් කොටසක් තමයි එකක් ස්කිප් කරලා යන්නේ. ඒකේ වැදගත් නැති හින්දා මම ඉන්නේ ඊළඟට වැදගත් කොටස් දෙකට. ඒ තමයි අපි ඊළඟට කතා කරන්නේ දල දේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොකරන ඵලදායී ආර්ථික කටයුතු. දැන් මම කියවනේ ඵලදායී ආර්ථික කටයුත්තක් කියලා කියන්නේ මොකද්ද? ඵලදායී ආර්ථික කටයුත්තක් කියන්නේ ආර්ථිකයට අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙනවා නම් අපේ ආර්ථිකයට අලුතෙන්ම භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙනවා නම් ඒක ඵලදායී ආර්ථික කටයුතු කියනවා. හැබැයි ඔය හැම ඵලදායී ආර්ථික කටයුත්තක්ම අපේ ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන්න බෑ. ඔය හැම එකක්ම අපේ ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන්න බෑ. ඔය දකින්න හැමදේම ඇතුළත් කරන්න බෑ. කියන්නේ ඵලදායී වුණත් ඒක ඇතුළත් කරන්න බෑ. මොකද ආර්ථිකයට අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් ආව කියන්නේ අපිට ඒක ආව පළියෙන්ම ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ටික මතක තියාගන්න. දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොකරන ඵලදායී ආර්ථික කටයුතු. මොනවද අපේ දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කරන්නේ නැති ඵලදායී ආර්ථික කටයුතු? අංක 1 තමයි අර අපි කලින් කතා කරේ මොනවද? ගෘහ අපේ ගෙදර කට්ටියට මේ තියෙන ගෘහ ඒකකයේ සමාජිකින් විසින් Tamanටම සපය ගන්න සේවා තියෙනවා නම් අන්න ඒක ඇත්තටම ගත්තොත් ඵලදායී ආර්ථික කටයුත්තක්. ආර්ථිකයට අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් එනවා. ආවට අපි ඒවා අපේ ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන්නේ නැහැ. ඒ අනුව අංක 1 ලියා ගන්න. ගෙවීමකින් තොරව නිවස තුල ඉටු කරනු ලබන ගෘහ සේවය. ගෙවීමකින් තොරව නිවස තුල ඉටු කරනු ලබන ගෘහ සේවය. ගෙවීමකින් තොරව නිවස තුල ඉටු කරනු ලබන ගෘහ සේවය. අන්න ඒක ගත්තොත් අපේ ඇතුළත් නොකරන ඵලදායී ආර්ථික කටයුත්තක්. ඒ ආර්ථික කටයුත්ත ගත්තොත් ඵලදායී. ඇයි ඒක අපි ඵලදායී කියලා කියන්නේ? ආර්ථිකයට අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් කියනවා. හැබැයි අපිට ඒක ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන්න බෑ. ඊළඟට දෙවෙනි එක නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත්. නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත්. මේවත් ඵලදායී. මොකද ඵලදායී ආර්ථික කටයුත්තක් වෙන්නේ. මෙයා නිසා ආර්ථිකයට අලුතෙන් මොනවා හරි එකතු වෙනවා. හැබැයි මෙයාලා අපි දලදේශීය නිෂ්පාදනය එහෙම නැත්නම් මේ ජාතික ගිණුම් කරණයට ඇතුළත් කරගන්නේ නැහැ. මෙන්න මේ නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත්. අපිට නොමිලේ හම්බ වෙන භූමිය, ජලය, වාතය මතක තියෙන අපි කතා කරලා තියෙනෝනේ. අන්න ඒව අපිට මේකට ඇතුළත් කරන්න බෑ. ඊළඟට මිනිස් ශ්‍රමයකින් තොරව වර්ධනය වන ස්වාභාවික සම්පත්. මිනිස් ශ්‍රමයකින් තොරව වර්ධනය වන ස්වාභාවික සම්පත්. සමහර සම්පත් තියෙන දැන් වනාන්තර වගේ ගත්තොත් ඒවා මිනිස් ශ්‍රමයකින් තොරව වර්ධනය වන දේවල්. එයාලා මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් වර්ධනය වන දේවල් නෙමෙයි. ඒවා ස්වාභාවිකවම වර්ධනය වන දේවල්. ඒතර අන්න ඒවා ඉබේනේ හටගන්නේ. ආර්ථිකයට අලුතෙන් දෙයක් එකතු වුණාට ඒවත් අපිට මෙන්න මේ ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන්න බෑ. ඒතර මිනිස් ශ්‍රමයකින් තොරව වර්ධනය වන ස්වාභාවික සම්පත් ගත්තොත් ඒකත් අපි ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන්නේ නැහැ. ඊළඟට මේ අපි කරන දේ ඉගෙන ගන්න එක. ඉගෙනීම ජාතික ගිණුම් කරන්නට ගන්නෙ නැහැ. ඉගෙනීම හා විවේකය. අන්න ඒ හා සම්බන්ධ දේවල් තියෙනවා නම් අන්න ඒවත් අපේ ජාතික ගිණුම් කරන්නට ඇතුළත් වෙන්නේ නැහැ. හරිද? ඉගෙනීම හා විවේකය ගත්තොත් ඒකත් ඵලදායී. දැන් ඉගෙනීම හා විවේකය නිසා සමහරලාට ආර්ථිකයට අලුතෙන්ම ක්‍රියාකාරකමක් එකතු වෙනවා. එහෙම ආර්ථිකයට අලුතෙන් ක්‍රියාකාරකමක් එකතු වුණ පළියට අපි ඒක ඇතුළත් කරන්නේ නැහැ. ඒතකොට ඉගෙනීම හා විවේකය කියන එකත් අපේ ඵලදායී නොවන ආර්ථික කටයුත්තක් වශයෙන් තමයි. ඵලදායී ආර්ථික කටයුත්තක්. ඵලදායී හැබැයි ඇතුළත් කරගන්නේ නැති එකක් විදිහට තමයි ගන්න. ඊළඟ අවසාන එක තමයි අපිට මේ විදිහට ඇතුළත් කරන්න බැරි තියාගන්න මිල වෙනස් වීම හෝ මිල වෙනස් වීම හෝ ස්වාභාවික වර්ධනය මගින් මිල වෙනස් වීම හෝ ස්වාභාවික වර්ධනය මගින්
මිල වෙනස් වීම හෝ ස්වාභාවික වර්ධනය මගින් සම්පත්වල සිදුවන වටිනාකම වෙනස් වීම. සම්පත්වල සිදුවන වටිනාකම වෙනස් වීම. මිල වෙනස් වීම හෝ ස්වාභාවික වර්ධනය මගින් යම් කිසි දෙයක මිල වෙනස් වෙනවා නම් අන්න ඒකත් අපි ගන්නෙ නැහැ. දැන් උදාහරණයක් විදිහට රත්තරන් වල මිල ඉහළ යාම. ඒතර රත්තරන් වල වටිනාකම වැඩි වුණේ මොකක් නිසාද? මිල වෙනස් වීම නිසා. රත්තරන් වල මිල ඉහළ යාම ගත්තොත් ඒක ඒ සම්පත් වල වටිනාකම වැඩි වෙන්න හේතුවක්නේ. ඒ සම්පත් වල වටිනාකම. අන්න ඒව ගත්තොත් අපි දළදේශීය නිෂ්පාදනය ඇතුළත් කරන්නේ නැහැ. ඇත්තටම ඒක නිසා ආර්ථිකයට අලුතෙන් දෙයක් එකතු වෙනවා. ආර්ථිකයට අලුතෙන් දෙයක් එකතු වුණ පළියට අපිට ඒක ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන්න බෑ. ඒ නිසා අපි යන්නේ අපේ ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන්නේ නැහැ. මොනවද මිල වෙනස් වීම හෝ ස්වාභාවික වර්ධනය මගින් මොනවා හරි සම්පත් වල වටිනාකම වැඩි වීමක් වෙනවා නම් අන්න වෙනස් වීමක් වෙනවා නම් අන්න ඒවත් අපේ ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන්නේ නැහැ. ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන්නේ නැහැ. එතකොට මෙන්න මේවා ඵලදායි ආර්ථික කටයුතු වුණාට අපේ දළදේශීය නිෂ්පාදනයේට හිමත් නැත්නම් සරලවම ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන්නේ නැහැ. මොනවද? ගෙවීමකින් තොරව සිදුවන ගෘහ සේවය, නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත්, මිනිස් ශ්‍රමයකින් තොරව වර්ධනය වන ස්වාභාවික සම්පත්, ඉගෙනීම හා විවේකයේ සහ මිල වෙනස් වීම හෝ ස්වාභාවික වර්ධනය මගින් සම්පත් වල සිදුවන වටිනාකම් වෙනස් වීම. ඒ සම්පත් වල සිදුවන වටිනාකම් වෙනස් වීම අපේ ඵලදායි නොවන ඵලදායි ආර්ථික කටයුත්තක් ඇතුළත් නොකරන ජාතික ගිණුම් කරන්නට ඇතුළත් නොකරන ආර්ථික කටයුත්තක් වශයෙන් තමයි අපි මූලිකවම අඳුරගන්නේ. ඒතර මෙන්න මේකත් මතක තියාගන්න අනිවාර්යයෙන්ම විභාගෙදී අහන්න පුළුවන්. අපේ දළදේශීය නිෂ්පාදිතයට නැතහොත් ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන ජාතික ගිණුම් කරන්නට ඇතුළත් කරන ඇතුළත් නොකරන ඵලදායි ආර්ථික කටයුතු මොනවාද? ඇතුළත් නොකරන ඵලදායි ආර්ථික කටයුතු මොනවාද කියලා අහන්න පුළුවන්. ඒතර ඇතුළත් නොකරන ඵලදායි ආර්ථික කටයුතු. ඒතර මොනවද? ඔන්න ඔය පහ තමයි තියෙන්නේ. ඒතර ඔය පහෙන් සමාට දෙකක් තුනක් එහෙම අහන්න පුළුවන්. ඒ නිසා මේක මතක තියාගන්න උත්සාහ කරන්න. මෙන්න මේවා තමයි ඇතුළත් නොකරන ඵලදායි ආර්ථික කටයුතු කියලා කියන්නේ. අපි ඇතුළත් කරන්නේ නැති ඵලදායි ආර්ථික කටයුතු මෙන්න මේවා කියන එක දාන්න. හරිද? ඒක මොළුවේ තියාගන්න ඕන. රොණ තව තියරි පාර්ට් එකක් ඉවරයි. මේකත් මතක තියාගන්න. මේකත් වැදගත්. දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොකරන ඵලදායි ආර්ථික කටයුතු. මේවා අපි ඇතුළත් කරන්නේ නැහැ. අපි සමහර දේවල් කලිනුත් කතා කරලා තියෙන දේවල්. ඊළඟට මේකත් එක තියෙන අවසානම තියරි පාර්ට් එක තමයි දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කරනු නොලබන ඵලදායි නොවන ක්‍රියා. මොකද්ද මේ ඵලදායි නොවන ක්‍රියාවක් කියන්නේ? ඒක ඉස්සෙල්ලා බැලුවොත් ඵලදායි නොවන ක්‍රියාවක් කියන්නේ ආර්ථිකයට යම්කිසි ක්‍රියාකාරකමක් නිසා අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙන්නේ නැත්නම් යම්කිසි ක්‍රියාකාරකමක් නිසා ආර්ථිකයට අලුතෙන්ම භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙන්නේ නැත්නම් අන්න ඒක අපි ගන්නවා ඵලදායි නොවන ආර්ථික කටයුත්තක් කියලා. මොකද ඒ දේ නිසා ආර්ථිකයට අලුතෙන්ම භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙන්නේ නැහැ. අන්න ඒව තමයි අපි ඵලදායි නොවන ආර්ථික ක්‍රියා කියන්නේ. ඒතර මේ ඵලදායි නොවන ආර්ථික ක්‍රියා නම් අපි කිසිසේත්ම ජාතික ගිණුම් කරන්නට එහෙම නැත්නම් මේ දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කරන්නේ නැහැ. දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කරනු නොලබන මෙන්න මේවා නම් අපි කිසිසේත්ම දළදේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී ඇතුළත් කරන්නේ නැහැ. මෙන්න මේ ඵලදායි නොවන ක්‍රියා. මෙන්න මේ ඵලදායි නොවන ක්‍රියා අපි ඇතුළත් කරන්නේ නැහැ. එතකොට මොනවද අපේ ජාතික ගිණුම් කරන්නේදී මෙන්න මේ ඇතුළත් කරන්න බැරි ඵලදායි නොවන ක්‍රියා. මොනවද මේ විදිහට ඇතුළත් කරන්න බැරි ඵලදායි නොවන ක්‍රියා? අපිට අන්නේ වගේ ක්‍රියා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අපි කියනවා මේ සුද්ධ මූල්‍ය ස්වරූපයක් සහිත ගනුදෙනු. සුද්ධ ලියාගන්න මේකත් එක්කම සුද්ධ මූල්‍ය ස්වරූපයක් සහිත ගනුදෙනු. 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 එතන මොනවද සුද්ධ මූල්‍ය ස්වරූපයක් සහිත ගනුදෙනු කියන්නේ? අපි සරලවම ගත්තොත් අර මූල්‍යමය ගනුදෙනු. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත්, කොටස් වෙළඳපොළ ආශ්‍රිත ගනුදෙනු, භාණ්ඩාකාර බැඳුම් කර ආශ්‍රිත ගනුදෙනු. මෙන්න මේවා අපි ගන්නේ සුද්ධ මූල්‍ය ස්වරූපයක් තියෙන ගනුදෙනු. සුද්ධ මූල්‍ය ස්වරූපයක් තියෙන ගනුදෙනු. අන්න යාල නිසා ආර්ථිකයට ඇත්තටම ගත්තොත් අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මේවා අපි ඵලදායි නොවන ක්‍රියා විදිහට ගන්න. මොනවද? කොටස් වෙළඳපොළ ආශ්‍රිත ගනුදෙනු. ඊළඟට භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර ආශ්‍රිත ගනුදෙනු. අන්න ඒවා මූල්‍ය ස්වරූපයක් ගන්න ගනුදෙනු. ඒ නිසා අපි ඒවා ඵලදායි නොවන ක්‍රියා විදිහට ගන්න. මොකද මේවා නිසා ආර්ථිකයට අලුතෙන්ම භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙන්නේ නැහැ. ආර්ථිකයට අලුතෙන්ම භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේවා ඵලදායි නොවන ක්‍රියා වශයෙන් තමයි අඳුරගන්නේ. ඒතකොට ඒක තමයි එකක්. දෙක
දෙවෙනි එක තමයි පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම. පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම. අන්න ඒකත් ඵලදායී නොවන ආර්ථික ක්‍රියාවක්. මොකද ඒක ඵලදායී නොවන ආර්ථික ක්‍රියාවක් කියන්නේ දැන් පාවිච්චි කරපු එකක් ආපහු විකුණනවා කියන්නේ ආර්ථිකයට අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙනවද? කිසිසේත්ම නැහැ. අපි පාවිච්චි කරපු එකක් ආපහු විකුණනවා කියන්නේ ආර්ථිකයට අලුතෙන් දෙයක් එකතු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පාවිච්චි කරපු භාණ්ඩ නැවත විකිණීමත් ඵලදායී නොවන ක්‍රියාවක් විදිහට තමයි ගන්න. අන්න ඒකත් අපේ ඵලදායී නොවන ක්‍රියාවක් විදිහට තමයි අඳුරගන්නේ. මොකද ඒක තමයි දෙක. පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම. ඊළඟට 3 සංක්‍රාම. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒක පාර්ශවීය ගනුදෙනු. ඒ කියන්නේ සංක්‍රාම අපි කියමු දැන් රජයේ අපිට දෙන සංක්‍රාම තියෙනවනේ. අන්න ඒවා. ඊළඟට අපේ විශ්‍රාම වැටුප් අපේ විශ්‍රාමිකින්ට හම්බ වෙන විශ්‍රාම වැටුප්. ඊළඟට ගත්තොත් ඔය ළමයින්ට හම්බ වෙන නොමිලේ හම්බ වෙන ඇඳුම්, පොත්පත්. ඕනේ හැම දෙයක්ම සංක්‍රාම. එහෙම නැත්නම් ඒක පාර්ශවීය ගනුදෙනු. අපිට පොත් දුන්නා කියලා අපි ආපු රජයට මුකුත් දෙනවද නැහැ. අන්න හැම දෙයක්ම ඒක පාර්ශවීය. එක පැත්තකට තමයි ගනුදෙනු යන්නේ. අන්න ඒතකොට ඒ වගේ සංක්‍රාම ඒක පාර්ශවීය ගනුදෙනු ගත්තොත් අන්න ඒවා දල දේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොකරනු ලබන ඵලදායී නොවන ක්‍රියා විදිහට ගන්න. අන්න ඒකට ඇතුළත් කරන්නේ නැති ඵලදායී නොවන ක්‍රියා. කියන්නේ ආර්ථිකයට මේක නිසා අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙන්නේ නැහැ. ආර්ථිකයට අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් එකතු වෙන්නේ නැහැ. අන්න ඒවා තමයි අපි මේ ඵලදායී නොවන ක්‍රියා කියන්නේ. එතන මොනවද? ශුද්ධ මූල්‍ය ස්වරූපයක් සහිත ගනුදෙනු, පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම හා සංක්‍රාම. එහෙම නැත්නම් ඒක පාර්ශවීය ගනුදෙනු. මෙන්න මේව අපි ජාතික ගිණුම්කරණයට ඇතුළත් නොකරන ගනුදෙනු වශයෙන් තමයි ගන්න. ජාතික ගිණුම්කරණයට ඇතුළත් නොකරන ගනුදෙනු වශයෙන් තමයි ගන්න. ඒතර ඕකත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. විභාගදී අහන්න පුළුවන් මේ මොනවද අපේ ජාතික ගිණුම්කරණයට ඇතුළත් කරන්නේ නැති ඵලදායී නොවන ආර්ථික කටයුතු කියන්නේ කියලා. ඒතර අන්න ඒව තමයි ශුද්ධ මූල්‍ය ස්වරූපයක් සහිත ගනුදෙනු, පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම හා සංක්‍රාම. එහෙම නැත්නම් ඒක පාර්ශවීය ගනුදෙනු. මෙන්න මේ එකක්වත් අපිට දල දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී ජාතික ගිණුම්කරණයට ඇතුළත් කරන්න බෑ. ඒතර ඔන්නෝක තමයි අපිට ඔයාලත් එක්ක මේ කොටසේ කතා කරන්න තියෙන අවසාන තියරි පාර්ට් එක. අවසාන තියරි පාර්ට් එක. ඒතර ඔන්න ඒකත් එක්ක මේ පාඩමේ අර්ථය කතා කරන්න තියෙන ප්‍රධාන තියරි කොටස් ටික ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ ජාතික ගිණුම්කරණය කොහොමද ගණනය කරන්නේ? අපි මේක ගණනය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් කතා කරන්න තමයි තියෙන්නේ. කොහොමද ගණනය කිරීම වෙන්නේ කියන එක බලන්න තමයි තියෙන්නේ. එතෙන්ට යන්න කලින් අපි ආපහු පොඩ්ඩක් බැලුවොත් අද දවසේ මේ තියරි කතා කරපු මූලික තියරි කොටස් ටික අපි පටන් ගත්තේ නිෂ්පාදන හිමියටතේ තමයි පටන් ගත්තේ. නිෂ්පාදන හිමියටතේ තමයි පටන් ගත්තේ. එතනදී අපි කිව්වා ආර්ථික ක්‍රියාකාරකම් අපේ ජාතික ගිණුම්කරණයේදී යොදා ගන්න පුළුවන් ආර්ථික ක්‍රියාකාරකම් විදිහට ගන්න පුළුවන් දේවල් ප්‍රධාන පහක් අපි කතා කරා. ඊළඟට අපි කිව්වා තවදුරටත් ගෘහ ඒකකයක් වල සිදුවන සමහර ක්‍රියාකාරකම්, ඒ කියන්නේ ගෙදර කට්ටිය කරන සමහර ක්‍රියාකාරකම් අපිට වෙන මේකට ඇතුළත් කරන්න පුළුවන් කියන එක අපි කිව්වා. ඊළඟට අපි ආවා එතනදීම විශේෂ දෙයක් ගෘහ ඒකකයේ සම්බන්ධයෙන් තමයි ගෘහ ඒකකයේ සමාජිකින් විසින් තමන්ගේම පරිභෝජනයේට යම්කිසි සේවාවක් සපය ගන්නවා නම් අන්න ඒවා අපි ඇතුළත් කරන්නේ නැහැ කියලා කිව්වා. එතනදී අපි උදාහරණ කිව්වා මොනවද අපි එතෙන්ට ඇතුළත් කරන්නේ නැති ඒවා කියලා. අපි කිව්වා තමන්ගේම නිවස පිරිසිදු කරගන්න එක, ආහාර පිළියෙල කරගන්න එක, දරුවන් බලා ගන්න එක, රෝගීන් බලා ගන්න එක, තමන්ගේම ගෙදර අයට ප්‍රවාහන පහසුකම් සපයන එක, අන්න ඒවා අපිට මේකට ඇතුළත් කරන්න බෑ කියලා කිව්වා. ඊළඟ අපි කතා කරා නිරීක්ෂණය නොකරන ආර්ථිකය නේද? නිරීක්ෂණය නොකරන ආර්ථිකය. ඒතර මේ නිරීක්ෂණය නොකරන ආර්ථිකය આવොත් අපි කිව්වා මොකක් හරි හේතුවක් නිසා මේ විධිමත් සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වෙච්ච නැති ආර්ථිකය තමයි අපි නිරීක්ෂණය නොකරන ආර්ථිකය කිව්වේ. ඒක කොටස් දෙකක් තියෙනවා කිව්වා. සංගවුණු ආර්ථිකය සහ නීත්‍යානුකූල නොවන ආර්ථිකය. සංගවුණු ආර්ථිකය සහ නීත්‍යානුකූල නොවන ආර්ථිකය. ඒතර සංගවුණු ආර්ථිකය කිව්වේ විධිමත් ගණනය කිරීමට පාත්‍ර නොවන. මෙයාලා විධිමත් ගණනය කිරීමට පාත්‍ර වෙන්නේ නැහැ. ඇත්තටම උවමනාවෙන් වසන් කර තැබීමට උත්සාහ කරන. මෙයාලා ඇත්තටම උවමනාවෙන්ම තමයි වසන් කරලා තියන්න බලන්න. ඒකට හේතු කිව්වා මේ විදිහට වසන් කරලා තියෙනවා. දැන් අපි නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතු කතා කරා. එතෙන්දී අපි කිව්වා ප්‍රධාන වශයෙන්ම නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතු වල ස්වරූප දෙකක් තියෙනවා. එකක් තමයි එයාලා නීතියෙන් තහනම් කරලා තියෙන භාණ්ඩ අන්න ඒවා නිෂ්පාදනය හෝ බෙදා හැරීම නැත්නම් නීතියෙන් අවුලක් නැහැ. නීතිය මේක තහනම් කරලා නැහැ. හැබැයි ඒක දෙනෙක් කෙනා ඒකට හිමිකම් තියෙන කෙනෙක් නෙමෙයි. මම කිව්වා හොඳම උදාහරණ තමයි අර වෛද්‍ය සභාවේ ලියාපදිංචි නැති වෛද්‍යවරයෙක් විසින් බෙහෙත් දෙන එක. අන්න ඒකත් නීතියානුකූල නොවන ආර්ථික කටයුත්තක් විදිහට ගන්න. ඒතකොට ඒවත් අපේ ජාතික ගිණුම්කරණයට ඇතුළත් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඊළඟ අවසාන වශයෙන් අපි කිව්වා දල දේශීය නිෂ්පාදනයට ඇතුළත් නොකරන ඵලදායී ආර්ථික කටයුතු. අපි කිව්වා සමහර ඵලදායී ආර්ථික කටයුතු තියෙනවා. ඒවා අපේ ජාතික ගිණුම්කරණයේ පැත්ත පළාතකටවත් ගන්න බෑ. ඒකට හේතු තියෙනවා. අන්න ඒ විදිහට තියෙන
අපි උදාහරණ පහක් කිව්වා. ඊළඟ අවසාන වශයෙන් කතා කරා මෙන්න මේ ඵලදායී නොවන ක්‍රියා. අපේ ජාතික ගිණුම් කරණයට ඇතුළත් කරන්න බැරි. දලදේශීය නිෂ්පාදිතේ ගණනය කරනකොට ඒකට ඇතුළත් කරන්න බැරි. ඵලදායී නොවන ආර්ථික ක්‍රියා තුනක් ගැන කිව්වා. ශුද්ධ මූල්‍ය ස්වරූපයක් සහිත ගනුදෙනු, පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම සහ සංග්‍රාම. එහෙම නැත්නම් ඒක පාර්ශවීය ගනුදෙනු කියලා. අන්න ඒතර ඔතෙන්ට එනකම් අපි මූලිකවම සියලු තීරි කොටස් ටික ඉවර කරලා තියෙනවා. ඊළඟට තියෙන්නේ රටේ අපේ මේ දලදේශීය නිෂ්පාදිතේ මනින එක. දලදේශීය නිෂ්පාදිතේ මනින එක. ඒකට අපිට කිව්වා වගේම ප්‍රධාන ප්‍රවේශ තුනක් තියෙනවා. මේ කියන ප්‍රවේශ තුනෙන්ම අපිට ඒ රටේ දලදේශීය නිෂ්පාදිතේ මනින්න පුළුවන්. එහෙම නැත්නම් ජාතික ඉගෙනුම් කරන්නට අනුව මැනීම කරන්න පුළුවන්. මේ තමයි නිමවුම් ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය හෝ වියදම් ප්‍රවේශය. මේ කියන ප්‍රවේශ තුනෙන් ඕනම ප්‍රවේශයක් උදා ගනිමින් අපිට ඒ රටේ ජාතික ඉගෙනුම් කරන්නේ මනින්න පුළුවන්. එතකොට අපි බලමු මෙන්න මේවා එකින් එක මේ ප්‍රවේශය යටතේ කොහොමද අපි ජාතික ගිණුම් කරන්නේ මනින්නේ? නිමවුම් ප්‍රවේශය යටතේ කොහොමද අපි දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ? ආදායම් ප්‍රවේශය යටතේ කොහොමද? වියදම් ප්‍රවේශය යටතේ කොහොමද? අන්නේ සම්බන්ධයෙන් කොහොමද ගණනය කරන්න කියන එක බලමු. ඒ අනුව අපි ඉස්සෙල්ලාම පටන් ගමු නිමවුම් ප්‍රවේශයට අනුව. මේ නිමවුම් ප්‍රවේශයට අනුව කොහොමද මෙන්න මේක මනින්නේ? ඇත්තටම ගත්තොත් මේ නිමවුම් ප්‍රවේශය කියලා කියන්නේ ඒ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවාවල නිමවුම. අන්න ඒක මත තමයි අපි රටේ දලදේශීය නිෂ්පාදිතය මනින්නේ. මේ නිමවුම තියෙනනේ යාර නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. අන්න ඒක මත තමයි අපි මේකේ දලදේශීය නිෂ්පාදිතය මනින්නේ. මෙතන කියනවා කිසියම් රටක භූගෝලීය දේශ සීමාවක් තුළ වර්ෂයක් ඇතුළත නිපදවන සියලුම අවසන් භාණ්ඩ හා සේවාවල වටිනාකම. අන්න ඒ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් ඇතුළත නිෂ්පාදනය කරන අවසන්, ඒ කියන්නේ අවසන් පරිභෝජනය උදෙසා නිෂ්පාදනය කරන ඒ සියලුම භාණ්ඩ හා සේවාවල වටිනාකම තමයි අපි නිමවුම් ප්‍රවේශයට අනුව දලදේශීය නිෂ්පාදිතය කියන්නේ. ඒ අනුව අපිට නිමවුම් ප්‍රවේශයට අනුව දලදේශීය නිෂ්පාදිතය මනින්න පුළුවන් කොහොමද? භාණ්ඩ හා සේවාවල නිමවුම. ඒ කාල පරිච්ඡේදය ඇතුළත කරපු සියලුම භාණ්ඩ හා සේවාවල නිමවුම ලබා ගැනීමෙන් අපිට පුළුවන් නිමවුම් ප්‍රවේශයට අනුව දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්න. නිමවුම් ප්‍රවේශයට අනුව දලදේශීය නිෂ්පාදිතය අපිට ගණනය කර ගැනීමට ලක් කරන්න පුළුවන්. ඒ අනුව මේකේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. හරිද? මේ නිමවුම් ප්‍රවේශයට අනුව දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්න අපිට උදා ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. හැබැයි මේ ක්‍රම දෙකක් තිබ්බා කියලා අපිට මේ ක්‍රම දෙකම පාවිච්චි කරන්න බෑ. මොකද එක ක්‍රමයක් මේක ප්‍රැක්ටිකල් නෑ. එක ක්‍රමයක් තියෙනවා ප්‍රැක්ටිකල් නෑ. ඒ නිසා අපිට මේ ක්‍රමය උදා ගන්න බෑ ඒක ගණනය කරන්න. හැබැයි අපි බලමු මේ ක්‍රම දෙක මොකක්ද කියලා. ඊට කලින් මට පොඩි වෙලාවක් දෙන්න. විනාඩි දෙක තුනක්. ටිකක් මං කියපු ටික පොඩ්ඩක් මෙමරයිස් කරලා බලන්න.
හරි. එහෙනම් අපි බලමු මේ නිෂ්පාදන ක්‍රමයට අනුව මෙන්න මේ තියෙන ක්‍රම දෙක මොන. සෝරි. මේ නිමෝම් ක්‍රමයට අනුව අපිට තියෙන ක්‍රම දෙක. නිමෝම් ක්‍රමයට අනුව අපිට ගණනය කරන්න තියෙන ක්‍රම දෙක මොනවද කියලා. අන්න ඒ දෙක අපි නම් වශයෙන් කිව්වොත් අපිට තියෙන්නේ අවසාන නිෂ්පාදිත ක්‍රමය සහ එකතු කළ වටිනාකම් ක්‍රමය කියලා. අවසාන නිෂ්පාදිත ක්‍රමය සහ එකතු කළ වටිනාකම් ක්‍රමය කියන ප්‍රධාන ක්‍රම දෙක තමයි අපිට තියෙන්නේ. ඒතර මේ අවසාන නිෂ්පාදිත ක්‍රමයේදී අපි කරන්නේ අවසාන නදීරය පවත්නා නිමුම් ගණනය කිරීමෙන් රටක දළ දේශීය නිෂ්පාදිත මැනීම. ඒ කියන්නේ අපි අවසාන පරිභෝජනය උදෙසා තියෙන මෙන්න මේ නිමුම ගණනය කිරීමෙන් රටක දළ දේශීය නිෂ්පාදිතය මනින එක තමයි මේ අවසාන නිෂ්පාදිත ක්‍රමයේදී වෙන්නේ. එතනදී අපි ගත්තොත් ඇත්තනම රටේ දළ දේශීය නිෂ්පාදිත විදිහට ගන්නෙ අපේ තියෙනවානේ පරිභෝජන භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ. අන්නේ තියෙන පරිභෝජන සහ ආයෝජන භාණ්ඩ කියන දෙකේම එකතුව. මෙතෙන්ට ගත්තොත් පරිභෝජන භාණ්ඩ. පරිභෝජන භාණ්ඩ කියන්නේ අපි පරිභෝජනය උදෙසා තියෙන භාණ්ඩ. අනේ පරිභෝජන භාණ්ඩ කියන්නේ අවසාන අදියරේ අපේ මිනිසුන්ට පරිභෝජනය කරන්න තියෙන භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ. ඒ කියන්නේ ආයෝජනය සඳහා තියෙන භාණ්ඩ. අන්න ඔය කියන දෙකේම එකතුව තමයි ඒ රටේ මුළු දළ දේශීය නිෂ්පාදිතය විදියට ගන්න. මුළු රටේ දළ දේශීය නිෂ්පාදිතය විදියට ගන්න. පරිභෝජන භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ කියන දෙකේම එකතුව තමයි රටේ දළ දේශීය නිෂ්පාදිතය විදියට ගන්න. හැබැයි මෙන්න මෙහෙම ගන්නකොට මේකේ ප්‍රධාන ගැටලු තියෙනවා. මේක තමයි මම කිව්වේ මේකෙන් එක ක්‍රමයක් තමයි අපිට ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න පුළුවන්. අනිත් ක්‍රමය පොඩ්ඩක් ප්‍රැක්ටිකල් නැහැ. මෙන්න මේක තමයි ප්‍රැක්ටිකල් නැති ක්‍රමය. මේ අවසාන නිෂ්පාදිත ක්‍රමය. අවසාන නිෂ්පාදිත ක්‍රමයේදී අපි කරන්නේ මොකද්ද? අවසාන අධීරයේ තියෙන නිමූමනේ අඳුරගන්න. අපේ නිෂ්පාදනයේදී අවසාන අධීරයේ පැවැත්නා නිමෝම ගණනය කිරීමෙන් තමයි රටක දළ දේශීය නිෂ්පාදිතය ගන්න. අන්න එතනදී අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අවසාන නිෂ්පාදිතය මොකක්ද කියන එක අඳුරගන්න බෑ. දැන් අපි බලන්න ඕන අවසාන වශයෙන්ම තියෙන නිෂ්පාදන ඉවර වෙලා මේ පරිභෝජනය සඳහා සූදානම් වෙලා තියෙන භාණ්ඩ. අන්න එතනදී අපිට අවසාන හා අන්තර් භාණ්ඩ වෙන්වෙන්ව හඳුනා ගැනීමේ අපහසුතාවය තිබීම. මේක අවසාන තැනද තියෙන්නේ කියලා අපිට අඳුර ගන්න බැරි වෙනවා. ඇයි? අපි දන්නේ නැහැ මේක තියෙන්නේ කොතනද අවසාන තැනද මුල් තැනද අපි දන්නේ නැහැ. අන්න ඒතකොට ඒක ප්‍රශ්නයක්. ඒතකොට ඒ අවසාන හා අන්තර් භාණ්ඩ වෙන්වෙන්ව හඳුනා ගැනීමේ අපහසුතාව ඇතිවීම සහ භාණ්ඩ මිලදී ගන්නේ කුමන පරමාර්ථයෙන්ද යන්න සොයාගත නොහැකි වීම. අපි දන්නේ නැහැ මේක අන්තිම පරිභෝජනයේටද නැත්නම් තව කාට හරි දෙන්නද ගන්න කියන එක. අපි දන්නේ නැහැනේ භාණ්ඩයක් කවුරු හරි ගත්තට පස්සේ මොකටද ගන්න කියලා. ඒක කඩේ එක්කෙනාට කියලා යන්නේ නැහැනේ ගන්නෙ මොකටද කියලා නේ. අන්න එතකොට කුමන පරමාර්ථයෙන්ද යන්න සොයා ගැනීම අපහසුයි. අන්න ඒ නිසා මෙන්න මේ අවසාන නිෂ්පාදිත ක්‍රමයේදී දළ දේශීය නිෂ්පාදිත ගණනය කරන එක පොඩ්ඩක් අපහසුයි. මෙන්න මේ විදිහට අවසාන නිෂ්පාදිත ක්‍රමයට අනුව දළ දේශීය නිෂ්පාදනය ගණනය කරන්න ගියොත් අන්න එතනදී ඇති වෙනවා දෝෂයක්. අන්න ඒකට අපි කියනවා බහු ගණන දෝෂය කියලා. මේ අවසාන නිෂ්පාදිත ක්‍රමයට අනුව අපි දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න ගියොත් අන්න එතනදී දෝෂයක් ඇති වෙනවා. අන්න ඒකට අපි කියනවා බහු ගණන දෝෂය. එතන මේ බහු ගණන දෝෂය කියලා සරලවම අදහස් වෙන්නේ මොකද්ද? එකම නිෂ්පාදිතයේ කිහිපවරක් දළ දේශීය නිෂ්පාදිතයට ඇතුළත් වෙන්න තියෙන අවස්ථාව. එකම නිෂ්පාදිතයේ කීප සැරයක් දළ දේශීය නිෂ්පාදිතයට ඇතුළත් වෙන්න පුළුවන්. මෙන්න මේ අවසාන නිෂ්පාදිත ක්‍රමයට අනුව අපි දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරොත්. මොකද අපි දන්නේ නැහැ අවසාන පරිභෝජනය වෙන්නේ කොතනින්ද කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි සීනි ගේනවා. දැන් සීනි ගෙනාවට සීනි සමාවට ගෙන්නේ අවසාන පරිභෝජනෙට නෙමෙයි. නේ? අපි සීනි ගෙනල්ලා අපිට සීනි වලින් ඕන තරම් දේවල් කරන්න පුළුවන්. අන්න එතකොට ඕන තරම් දේවල් කියන්නේ මොනවද කියලා දන්නවා. සීනි ගෙනල්ලා අපි පෙරන කසිප්පු. අන්න එතකොට ඒක අවසාන පරිභෝජනයට නෙමෙයි අපි සීනි ගෙනාවේ. කසිප්පු පෙරන. අන්න එතකොට එතනදී සීනි කියන එක දැන් ආවේ පාර කසිප්පු දළ දේශීය නිෂ්පාදිතයට ඇතුළත් වෙන්නේ නැහැ නේද කියලා. කසිප්පු දළ දේශීය නිෂ්පාදිතයට දාන්න බෑ. මොකද ඒක අපේ නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකමක් ඉන්න. හරි. අපි සරලව කිව්වොත් ඒ මම සරලව පැහැදිලි කරන්න කිව්වේ. ඒතර එතනදී එකම එක දෙපාර ඇතුළත් වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ අවසාන නිෂ්පාදිත ක්‍රමය පොඩ්ඩක් පාවිච්චි කරන්න ප්‍රැක්ටිකල් නැහැ. මේ බහු ගණන දෝෂයෙන් හින්දා. මේ ඇතිවන බහු ගණන දෝෂයෙන් හින්දා ඒක ප්‍රැක්ටිකල් නැහැ. ඒ නිසා අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ එකතු කළ වටිනාකම් ක්‍රමය. මෙන්න මේ එකතු කළ වටිනාකම් ක්‍රමයට අනුව තමයි අපි නිමවුම් ප්‍රවේශයේදී මෙන්න මේ අපි කතා කරන්නේ නිමවුම් ප්‍රවේශයනේ. නිමවුම් ප්‍රවේශයේදී අපි දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ මෙන්න මේ එකතු කළ වටිනාකම් ක්‍රමය. ඒතකොට එකතු කළ වටිනාකම් ක්‍රමයේදී අපි මොකද කරන්නේ? මෙහිදී එක් අධීරයේදී අලුතෙන් බිහි වූ නිෂ්පාදිතය අගය මැනීම තුළින් දේශීය නිෂ්පාදිතය ගණනය කරයි. ඒ ගණනය කරන්නේ නිමවුම් වටිනාකමින් පිටතින් ලබාගත් සියලුම යෙදුම් වල වටිනාකම් අඩු කිරීමෙනි. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය එකතු කළ ක්‍රමය යටතේ ගණනය කරන අතර අන්න ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය යන වැදගත්ම දේ තමයි ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය
එකතු කළ වටිනාකම් ක්‍රමය යටතේ ගණනය කරන අතර එය පහත පරිදි දැක්විය හැකිය. එතකොට ලංකාවේ මේ දළ දේශීය නිෂ්පාදිතයේ එකතු කළ වටිනාකම් ක්‍රමයට අනුව මෙන්න මෙහෙම ගණනය කරන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් ලංකාවේ ප්‍රධාන වශයෙන් අංශ තුනක් යටතේ අපි එක බලනවා. ඒ තමයි කෘෂිකාර්මිකාංශය, කාර්මිකාංශය සහ සේවාංශය. අනතර කෘෂිකාර්මිකාංශය එකතු කළ වටිනාකම්, කාර්මිකාංශය එකතු කළ වටිනාකම්, සේවාංශය එකතු කළ වටිනාකම. අන්නේ කියන සේරගම එකතු කළ වටිනාකම තමයි ලංකාවේ මේ නිමෝම් ප්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ. මොකද්ද ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ? යාගේ දළ දේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ කෘෂිකාර්මික අංශය එකතු කළ වටිනාකම, කාර්මික අංශය එකතු කළ වටිනාකම, සේවාංශයේ එකතු කළ වටිනාකම්. අන්න ඔය කියන සියල්ලකම එකතුව තමයි අපි උතන ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ. මෙන්න මෙතනදී ඔයාලා විශේෂයෙන් දැනගන්න ඕන මෙන්න මේ එකතු කළ වටිනාකම. අපි මේක කැල්කියුලේෂන් කතා කරනවා. එතකොට තේරෙයි මෙන්න මේ එකතු කළ වටිනාකම කොහොමද ගණනය කරන්නේ. සමහරට විභාගෙදී කෙලින්ම දෙන්නේ නැහැ අපිට එකතු කළ වටිනාකම. විභාගෙදී අපිට කෙලින්ම එකතු කළ වටිනාකම දෙන්නේ නැහැ. අපි ඒක ගණනය කරගන්න ඕනේ. ඒතර කොහොමද එකතු කළ වටිනාකම ගණනය කරන්නේ? එකතු කළ වටිනාකම ගණනය කරන්නේ අපේ නිමවුමේ දළ වටිනාකමෙන් අපි අඩු කරනවා. නිමවුමේ දළ වටිනාකමෙන් අපි අඩු කරනවා අතරමැදි පරිභෝජනය. සමහරට ගානේ දෙන්න පුළුවන් මේ දෙක වෙන වෙනම. කෘෂිකාර්මිකාංශයේ නිමවුමේ දළ වටිනාකම, කෘෂිකාර්මිකාංශයේ අතරමැදි පරිභෝජනය. අන්නේ විදිහට වෙන වෙනම දෙන්න පුළුවන්. හරිද? අන්න එහෙම දුන්නාට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕන ඒ දළ වටිනාකමෙන් අතරමැදි පරිභෝජනය අඩු කළා අන්න කෘෂිකාර්මිකාංශයේ එකතු කළ වටිනාකම ගණනය කරන්න. අන්න ඒ විදිහට අපිට මේ එකතු කළ වටිනාකම ගණනය කරගන්න පුළුවන්. කොහොමද? නිමවුමේ දළ වටිනාකම මේක ලියා ගන්න. එකතු කළ වටිනාකම සමානයි නිමවුමේ දළ වටිනාකම ඍණ අතරමැදි පරිභෝජනය. නිමවුමේ දළ වටිනාකම ඍණ අතරමැදි පරිභෝජනය. ඒතර නිමවුමේ දළ වටිනාකමෙන් අතරමැදි පරිභෝජනය අඩු කරාට පස්සේ අපිට පුළුවන් එකතු කළ වටිනාකම ගණනය කරන්න. මෙන්න මෙතනදී මොකක්ද අපි මේ නිමවුමේ දළ වටිනාකම කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් නිමවුමේ දළ වටිනාකම කියලා කියන්නේ නිෂ්පාදනය කරපු භාණ්ඩ හා සේවාවල මූල්‍යමය වටිනාකම. අපි නිෂ්පාදනය කරපු භාණ්ඩ හා සේවා තියෙනනේ. අන්නේ භාණ්ඩ හා සේවාවල මූල්‍යමය වටිනාකම ගත්තොත් අන්න ඒකට අපි සරලවම දළ වටිනාකම කියලා කියනවා. හරිද? අන්න ඒකට තමයි අපි දළ වටිනාකම කියලා කියන්නේ. ඊළඟ අතරමැදි පරිභෝජනය කියන්නේ මොකක්ද? අතරමැදි පරිභෝජනය කියලා අපි අදහස් කරන්නේ අපේ නිෂ්පාදන ක්‍රියාවලියේදී පිටතින් මිලදී ගනු ලබන භාණ්ඩ හා සේවා. අන්න නිෂ්පාදන ක්‍රියාවලියේදී පිටතින් මිලදී ගනු ලබන භාණ්ඩ හා සේවා. අපි පිටින් මිලදී ගන්න භාණ්ඩ හා සේවා තියෙනවා නම් අන්න ඒව තමයි අපි අතරමැදි පරිභෝජනය කියලා කියන්නේ. මොකද්ද අතරමැදි පරිභෝජනය කියන්නේ? නිෂ්පාදන ක්‍රියාවලියේදී පිටතින් මිලදී ගනු ලබන භාණ්ඩ හා සේවා අතරමැදි යෙදවුම් ලෙස හැඳින්වේ. ඒ කියන්නේ අපේ නිෂ්පාදන ක්‍රියාවට අපි පිටින් ගන්න මොන හරි ඕනම දෙයක් තියෙනවා නම් පිටින් අපි මිලදී ගන්න. අපේ ව්‍යාපාරය ඇතුලෙන් නෙමෙයි පිටින් මිලදී ගන්න ඕනම දෙයක් තියෙනවා නම් අන්න ඒකට අපි අතරමැදි පරිභෝජනය කියනවා. ඒතර නිමවුමේ දළ වටිනාකමෙන් අතරමැදි පරිභෝජනය අඩු කරාට පස්සේ අපිට පුළුවන් මොකද්ද? එකතු කළ වටිනාකම ගණනය කරගන්න. ඒතර විභාගෙදී සමහර වෙලාවට මේ දෙක වෙන වෙනම දෙන්න පුළුවන්. නිමවුමේ දළ වටිනාකම සහ අතරමැදි පරිභෝජනය කියන එක වෙන වෙනම දෙන්න පුළුවන්. අන්න එතකොට අපි එකතු කළ වටිනාකම ගණනය කරගන්න ඕන කොහොමද? නිමවුමේ දළ වටිනාකමෙන් අතරමැදි පරිභෝජනය අඩු කරලා තමයි අපි එකතු කළ වටිනාකම ගණනය කරගන්න ඕන. ඒ අනුව මේ නිමවුම් ප්‍රවේශයට අනුව ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ මූලික මිලට හරිද? වැදගත්ම දේ තමයි මේ මූලික මිලට දළ දේශීය නිෂ්පාදනය. ඔයාලට ඉස්සරහට අපි කතා කරනවා මේකේ තියෙන මිල වර්ග හරිද? මේ තියෙන ඇත්තම ගත්තොත් මූලික මිලට දළ දේශීය නිෂ්පාදනය. ලංකාවේ මූලික මිලට දළ දේශීය නිෂ්පාදනය ගන්න පුළුවන් කෘෂිකාර්මික අංශය එකතු කළ වටිනාකම දන, කාර්මික අංශය එකතු කළ වටිනාකම දන, සේවා අංශය එකතු කළ වටිනාකම තමයි ලංකාවේ මූලික මිලට දළ දේශීය නිෂ්පාදිතය වෙන්නේ. ලංකාවේ විතර ගත්තොත් මූලික මිලට දළ දේශීය නිෂ්පාදිතය බවට පත් වෙන්නේ. මූලික මිලට දළ දේශීය නිෂ්පාදනය වෙන්නේ. මෙන්න මෙතනදී දැන් ලංකාවේදී අපි කියවනේ ලංකාවේ එකතු කළ වටිනාකම් ක්‍රමය යටතේ තමයි දළ දේශීය නිෂ්පාදනය ගණනය කරන්නේ. අන්න එතනදී ලංකාවේ මෙන්න මේ තියෙන සියලුම කටයුතු අපි ලංකාවේ දැන් ජාතික ගිණුම්කරණය ගැන කතා කරනවානේ. මේ ජාතික ගිණුම්කරණය ගැන කතා කරනකොට මේ ලංකාවේ තියෙන ආර්ථික කටයුතු ප්‍රධාන වශයෙන් කොටස් 10කට බෙදලා තියෙනවා. හරිද? ප්‍රධාන වශයෙන්
කොටස් 10කට බෙදලා තියෙනවා. මේ තියෙන්නේ කොටස් 10. ඒ කොටස් 10 කියන්නේ ලංකාවේ මේ ජාතිය ගිණුම් පිළියෙල කරනකොට දැන් අපි එකතු කළ වටිනාකම්නේ. ඒතර එකතු කළ වටිනාකම් යටතේ අපි ගන්න ආර්ථික කටයුතු මොනවාද කියන එක යාලා ප්‍රධාන වශයෙන් කොටස් 10කට බෙදලා තියෙනවා. මේක ඔයාලට අහන එකක් නෑ. ඒ නිසා වැදගත් වෙන එකක් නෑ කියලා හිතනවා. හැබැයි නිකන් ජස්ට් ඔළුවේ තියාගන්න මතක තියාගන්න අපි මේ විදිහට ප්‍රධාන වශයෙන් ආර්ථික කටයුතු 10ක් ආර්ථික කටයුතු 10ක් අඳුර ගන්නවා කියලා. මේ ආර්ථික කටයුතු 10 හැබැයි මෙහෙම අපිට අර කොටස් තුනට වර්ග කරන්න පුළුවන්. ඒක වැදගත්. හරිද? අපි පොඩ්ඩක් බලමු. මෙන්න මේ ආර්ථික කටයුතු 10 අර කොටස් තුනට. ඒ කියන්නේ අර කොටස් තුන කියන්නේ මේ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා. කෘෂිකාර්මික, කාර්මික හා සේවා කියන මෙන්න මේ අංශ වලට බෙදන්නේ කොහොමද කියලා බැලුවොත් මේකේ පළවෙනි එක කෙලින්ම අයිති වෙන්නේ කෘෂිකාර්මික අංශයට විතරයි. එයා විතරයි කෘෂිකාර්මික අංශයට අයිති. ඒ සියල්ලම කෘෂිකාර්මික අංශයට අයිති. ඊළඟට දෙකේ ඉඳලා 3 වෙනකම් කාර්මික අංශයට තමයි අයිති. ඒ කියන්නේ පතල් හා කැණීම්, නිෂ්පාදන කර්මාන්ත, ඉදිකිරීම් අන්නේ කියන සේරම කාර්මික අංශයට අයිති වෙන්නේ. ඊළඟට එතන ඉඳලා පල්ලෙහාට තියෙන සේරම ගත්තොත් සේවා අංශයට තමයි අයිති වෙන්නේ. දහ පිටුවේ තියෙනවා. මෙන්න මේ දෙකත් ගත්තොත් මේ දෙකත් සේවා අංශයට තමයි අයිති වෙන්නේ. මේ දෙකත් සේවා අංශයට තමයි අයිති වෙන්නේ. එතකොට මේක අපි මේ කියන තුනට වර්ග කරොත් අපි දන්න කෘෂිකාර්මික, කාර්මික, සේවා කියන අංශ තුනට වර්ග කරොත් පළවෙනි එක කෙලින්ම කෘෂිකාර්මික අංශයට අයිති වෙන්නේ. ඊළඟ දෙකේ ඉඳලා 3. මේකේ දෙකේ එක කියලා තව උප කොටසක් තියෙනවා. හරිද? දෙකේ එක කියලා උප කොටසක් තියෙනවා. එතකොට දෙක දෙකේ එක 3. ඒ කියන 3ම අයිති වෙන්නේ කාර්මික අංශයට. ඊළඟ එතන ඉඳලා පල්ලෙහාට සියල්ලම අයිති වෙන්නේ සේවා අංශයට. එතන ඉඳලා පල්ලෙහාට සියල්ලම අයිති වෙන්නේ සේවා අංශයට. ඒක නිකන් ඔළුවේ මතක තියාගන්න. ඒක සම්බන්ධයෙන් හරිද? නිකන් ඔළුවේ මතක තියාගන්න මෙන්න මේ විදිහට බෙදෙනවා කියලා. මේක ඉතින් විභාගෙදී අහන එකක් නෑ මොනවද මේ අංශ කියලා. මොකද අපිට ඕක මතක තියාගන්න බෑ. මේ නිකන් අපි ලංකාවේ ආර්ථික කටයුතු බෙදලා තියෙන එක ගැන තමයි සරල හැඳින්වීමක් කරේ. එතකොට සරලවම එකතු කළ වටිනාකම් ක්‍රමයට අනුව ලංකාවේ දලදේශීය නිෂ්පාදනය මනින්නේ කොහොමද? කෘෂිකාර්මික අංශය එකතු කළ වටිනාකම, කාර්මික අංශය එකතු කළ වටිනාකම, සේවා අංශය එකතු කළ වටිනාකම ඔන්නේ කියන සියල්ලගේම එකතුව තමයි අපි මෙතනදී දලදේශීය නිෂ්පාදනය. හැබැයි මොන මිලටද අපි මේක ගන්නෙ? මූලික මිලට. මූලික මිලට දලදේශීය නිෂ්පාදිත විදිහට ගන්න. අන්න එතනදී වැදගත්ම දේ තමයි මේ එකතු කළ වටිනාකම ගණනය කරන විදිය. කොහොමද අපි එකතු කළ වටිනාකම ගණනය කරන්නේ? නිමෝමය දල වටිනාකම ඍණ අතරමැදි පරිභෝජනය. අපේ නිමෝමය දල වටිනාකමෙන් අතරමැදි පරිභෝජනය අඩු කරාට පස්සේ අන්න අපිට එකතු කළ වටිනාකම ගණනය කරන්න පුළුවන්. විභාගෙදී කෙලින්ම දෙන්නේ නැහැ කෘෂිකාර්මික අංශය එකතු කළ වටිනාකම කියලා. මේ දෙක වෙන වෙනම දෙන්නේ. අන්න එතනදී අපිට පුළුවන් වෙන්න ඕන මේකෙන් මේක අඩු කරලා අවසාන වශයෙන් එකතු කළ වටිනාකම් කෘෂිකාර්මික අංශය එකතු කළ වටිනාකම ගණනය කරගන්න. ඒතර ඔන්න ඔය විදිහට තමයි අපිට නිමෝම් ප්‍රවේශයට අනුව මෙන්න මේක ගණනය කරන්න පුළුවන්. නිමෝම් ප්‍රවේශයට අනුව මෙන්න මේක ගණනය කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? අන්න එතනදී මූලික මිලට දලදේශීය නිෂ්පාදනය ගණනය කරන්න පුළුවන්. එතනදී මම තා පොඩි දෙයක් එකතු කරන්නම්. හරිද? මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය වගේම අපිට ඕක තව ඉස්සරහට යනකොට ගණනය කරගන්න පුළුවන්. වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතය, මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය සහ වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතය. දැන් මූලික මිලට දලදේශීය නිෂ්පාදනයේ ඉන්නේ ওই තුන එකතුව. ওই ටික එකතුව තමයි අපි මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය වෙන්නේ. ඒතර ඕක අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. මොකටද? ඕක අපිට පරිවර්තනය කරගන්න පුළුවන් වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතය. ඒකට අපි මොකද්ද කරන්න ඕනේ? දැන් ඒතර අපි ගත්තොත් කෘෂිකාර්මික අංශය එකතු කළ අගය. කෘෂිකාර්මික අංශයේ එකතු කළ අගය. ඊළඟ කාර්මික අංශයේ එකතු කළ අගය. කාර්මික අංශය එකතු කළ අගය. ඊළඟ සේවා අංශයේ එකතු කළ අගය. ඔන්න ඔය කියන තුනේම එකතුව සමාන වෙන්නේ මොකකටද දන්නවද? මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය. හරිද? ওই තුනේ එකතුව සමාන වෙන්නේ මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය. මේක මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය. ඕක මම වෙළඳපොළ මිලට පරිවර්තනය කරගන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? අන්න මම ඔතෙන්ට ගලපන්න ඕන සුද්ධ බදු. සුද්ධ බදු ගලපන්න ඕන. සුද්ධ බදු කියලා කියන්නේ මොකද්ද? සුද්ධ බදු කියලා කියන්නේ අපි බදු වලින් අඩු කරන්න ඕන
සහනාධාර අපේ බදු තියෙනනේ ඒ බදු වලින් රජය විසින් ලබා දෙන සහනාධාර අඩු කරාට පස්සේ වෙන වටිනාකම මොකද කරන්න ඕන මෙන්න මෙතෙන්ට ගලපන්න ඕන අන්න ඒකත් මෙතෙන්ට ගලපුවාට පස්සේ තමයි අපිට අවසාන වශයෙන් වෙළඳ පොළ මිලට දල දේශීය නිෂ්පාදනය ගණනය කරන්න පුළුවන්. ඒතර ඔයාලගේ එක්සෑම් එකේදී ගත්තොත් මේක අහන්නේ මේ මොකක් හරි එකකින් සමහරට අහන්න පුළුවන් මූලික මිලට වෙන්න පුළුවන්. ඒතර මූලික මිලට අහනවා නම් කෙලින්ම මේ තුන් දෙනාගේ එකතුව. මම කියන්නේ නිමවුම් ප්‍රවේශය අනුව. හරිද? නිමවුම් ප්‍රවේශය අනුව මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය කියන්නේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා කියන මේ අංශ තුන එකතුව විතරයි මෙතනදී මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය වෙන්නේ. ඒක වෙළඳ පොළ මිලට පරිවර්තනය කරගන්න ඕන නම් මම මොකද්ද කරන්න ඕන? ඒක මම වෙළඳ පොළ මිලට පරිවර්තනය කරගන්න නම් බදු ඍණ සහනාධාර මම ඔකට බදු ශුද්ධ බදු ගලපන්න ඕන. අන්න ඒකට ශුද්ධ බදු ගලපුවට පස්සේ මම පුළුවන් වෙළඳ පොළ මිලට දල දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න. මොන මිලට දල දේශීය නිෂ්පාදිතයේද? වෙළඳ පොළ මිලට දල දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න පුළුවන් මොන ප්‍රවේශයට අනුවද? නිමවුම් ප්‍රවේශයට අනුව. නිමවුම් ප්‍රවේශයට අනුව. ඒකත් මතක තියාගන්න. හරිද? මේ තුන එකතුවෙන් එන්නේ මූලික මිලට දල දේශීය නිෂ්පාදිතයේ මම ඒක වෙළඳ පොළ මිලට බවට පරිවර්තනය කරගන්න ඕන නම් ශුද්ධ බදු ගලපන්න ඕනේ. ඒ කියන්නේ බදු ඍණ සහනාධාර අපේ ගාන දෙනවා බදු ගාන දෙනවා සහනාධාර. අනේ බදු වලින් සහනාධාර අඩු කරලා එන ගාන බදු වලින් සහනාධාර අඩු කරලා එන ගාන තමයි අපි මෙතෙන්ට ගලපන්න ඕන. අපි බලමු මේකට පොඩි සංඛ්‍යාත්මක උදාහරණයක්. ඔයාලගේ ටියුට් එකේම තියෙන උදාහරණයක්. මේ තියෙන උදාහරණාංක 3. හරිද? මෙන්න මේක තියෙනවා කල්පිත ආර්ථිකයක ජාතයෙන් ගිණුම් දත්ත පහත පරිදි වේ. මේක ඉල්ලන්නේ මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය. හරිද? මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය. හැබැයි අපි ඒක වෙළඳ පොළ මිලටත් හදමුද? හරි. අපි දැන් මූලික මිලට බැලුවොත් මූලික නිමෝම් ප්‍රවේශයට අනුව මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය කියන්නේ මොකද්ද? කෘෂිකාර්මික අංශයේ එකතු කළ අගය. කෘෂිකාර්මික අංශය එකතු කළ අගය. දැන් මේකේ බලුවොත් කෘෂිකාර්මික අංශයට මේ දෙකක් තියෙනවා. කෘෂි අංශය එකතු කළ අගය 6000යි කෘෂිකර්මයේ වනවගාව සහ ධීවර කර්මාන්තය 1000යි. ඒතකොට මේ දෙකේම එකතුව ගන්න පුළුවන් කෘෂිකාර්මික අංශය එකතු කළාගේ 6000 ධන 1000. 6000 ධන 1000. එතකොට 7000. එතකොට මේක නම් අපිට කෙලින්ම එකතු කළාගේ දීලා තියෙනවා. හැබැයි දැන් මම කිව්වාගේ සමහර ගණන් වල ඔයාලගේ එක්සෑම් එකේ සමහර වෙලාවට එකතු කළාගේ කෙලින්ම දෙන්නේ නැහැ. දෙන්නේ මොකද්ද? කෙලින්ම දෙන්නේ අපිට මෙන්න මේක. මේ අපි කතා කරේ දල වටිනාකම සහ අතරමැදි පරිභෝජනය. දල වටිනාකම සහ අතරමැදි පරිභෝජනය විතරයි දෙන්නේ. ඒතකොට අපිට වෙනවා දල වටිනාකමෙන් අතරමැදි පරිභෝජනය අඩු කරලා ගන්න. හැබැයි දැන් මේ ගානේ ගත්තොත් එහෙම නැහැ. කෙලිම එකතු කළාගේ දීලා තියෙන්නේ. ඒ නිසා අවුලක් නැහැ. ඒතකොට කෘෂිකාර්මික අංශය එකතු කළාගේ 7000යි. ඊළඟ කාර්මික අංශය එකතු කළාගේ කාර්මික අංශය එකතු කළාගේ ගත්තොත් මේ තියෙන කාර්මික අංශයට එකතු කළාගේ 8000යි. කාර්මික අංශයට එකතු කළාගේ 8000යි. ඊළඟ සේවා අංශය එකතු කළාගේ සේවා අංශය එකතු කළාගේ 12200යි. සේවා අංශය එකතු කළාගේ. ඒතර ඔන්න ඔය තුනේම එකතුව තමයි මූලික මිලට දල දේශීය නිෂ්පාදනය වෙන්නේ. ඒතර 7000 ධන 8000 ධන 12200යි. 27200යි. 27200 තමයි මෙයාගේ මොකද්ද? 27200 තමයි මෙයාගේ මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය බවට පත් වෙන. ඒතර මේ තියෙන්නේ මොන මිලටද? මූලික මිලට දල දේශීය නිෂ්පාදිතය. ඕක මං වෙළඳ පොළ මිලට කරගන්න ඕන නම් දැන් අපේ ගාණ ඉල්ලලා නැහැ. හැබැයි දැන් ඕක අපිට වෙළඳ පොළ මිලට දල දේශීය නිෂ්පාදිතය කරන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? වෙළඳ පොළ මිලට දල දේශීය නිෂ්පාදනය කරන්න ඕන නම් ශුද්ධ බදු ගලපන්න ඕන. ශුද්ධ බදු. ඒතර ශුද්ධ බදු කියන්නේ මොකද්ද? බදු ඍණ සහනාධාර. දීලා තියෙන බදු වලින් සහනාධාර අඩු කරන්න ඕන. ඒතර ගත්තොත් මේකේ දීලා තියෙන බදු ගත්තොත් පොඩ්ඩක් ඉන්න නිෂ්පාදනය මත බදු දීලා තියෙන්නේ. හරි. අපිට මේකේ බදු දීලා තියෙනවා. මේ තියෙන්නේ නිෂ්පාදනයේ මත බදු. ඒතර නිෂ්පාදනයේ මත බදු දීලා තියෙනවා. එතකොට අපි මේ බදු වලින් සහනාධාර අඩු කරන්න ඕනේ. නිෂ්පාදනයේ මත බදු 1200යි. හැබැයි මේකේ සහනාධාර නැහැ බිඳුවයි. ඒ අනුව අපේ ශුද්ධ බදු කීයද? අපේ ශුද්ධ බදු ධන 1200යි. ශුද්ධ බදු ධන 1200ක් බවට පත් වෙනවා. ඒතර ශුද්ධ බදු කීයද? ධන 1200යි. ශුද්ධ බදු ධන 1200යි. මොකද ධනනේ එන්නේ 1200න් බිඳුවා ගියහම ධන. ඒ අනුව 28400ක් තමයි මෙයාගේ වෙළඳ පොළ මිලට අනුව. මෙයාගේ
වෙළඳපොළ මිලට අනුව දළ දේශීය නිෂ්පාදිතය වෙන්නේ කීයද 28400යි 28400යි ශුද්ධ බදුත් ගැලපුවාට පස්සේ. ඒතර මූලික මිලට ආවේ කාර්මික සේවා. මෙන්න මේ කියන අංශ තුන එකතුව තමයි අපේ මූලික මිලට දළ දේශීය නිෂ්පාදිතය වෙන්නේ. ඊළඟට ඒකට ශුද්ධ බදු ගැලපුවාට පස්සේ අන්න එනවා අපිට වෙළඳපොළ මිලට දළ දේශීය නිෂ්පාදිතය. ඒතර ඔන්න ඔය විදිහට අපිට හොයන්න පුළුවන්. ඒතර ඔයගේ විභාගෙදි ওই විදිහට තමයි දෙන්නේ. දුන්නොත් වෙන එකම වෙනස තමයි මොකද්ද? මේ කෙලින්ම එකතු කළාගේ දෙන්නේ නැහැ. වෙන වෙනම දල වටිනාකම සහ අතරමැදි පරිභෝජනය කියන එක දෙන්නේ. දල වටිනාකම සහ අතරමැදි පරිභෝජනය කියන එක වෙන වෙනම දෙනවා. ඒතර අපිට මොකද්ද කරන්න වෙන්නේ? දල වටිනාකමෙන් අතරමැදි පරිභෝජනය අඩු කළා එයාගේ එකතු කළාගේ ගන්න තියෙන්නේ. ඊළඟට කුචි කාර්මික සේවාවල එකතු කළාගේ අපිට ගන්න පුළුවන් මොකද්ද? මූලික මිලට දළ දේශීය නිෂ්පාදිතේ. ඒකට අපි ශුද්ධ බදු ගැලපුවාට පස්සේ අපිට පුළුවන් වෙළඳපොළ මිලට දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න. වෙළඳපොළ මිලට දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න. ඒතර ඔන්න ඕක තමයි අපේ නිමෝම් ක්‍රමය යටතේ. මොන ක්‍රමයටද? නිමෝම් ක්‍රමයට අනුව දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන විදිය. නිමෝම් ක්‍රමයට අනුව දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන විදිය. සරලම කතාව තමයි මේ තුන එකතුව තමයි අපි ගන්න. ඒකෙන්නේ මූලික මිලට දළ දේශීය නිෂ්පාදිතය මේ තියෙන්නේ. ඒ තුන් දෙනාගේ එකතු වෙන්නේ මූලික මිලට දළ දේශීය නිෂ්පාදිතය. ඒකට අපි ශුද්ධ බදු, ඒ කියන්නේ බදු ඍණ සහනාධාර ගැලපුවාට පස්සේ අපිට පුළුවන් වෙළඳපොළ මිලට දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරගන්න. එතනිනුත් ඔයාලගේ ගණන් වල කෙලින්ම අපිට එකතු කළාගේ දෙන්නේ නැහැ. සමහරට මේ විදියට දල වටිනාකම සහ අතරමැදි පරිභෝජනය කියලා දෙනවා වෙන්න පුළුවන්. එතකොට අපි මොකද්ද කරන්න ඕන? දල වටිනාකමෙන් අතරමැදි පරිභෝජනය අඩු කරලා අපි මෙන්න මෙයාගේ දලය අගය ගන්න ඕන. ඒතර ඕක තමයි නිමෝම් ප්‍රවේශයට අනුව මොකද්ද? නිමෝම් ප්‍රවේශයට අනුව දල දේශීය නිෂ්පාදිතය බවට පත් වෙන්නේ. නිමෝම් ප්‍රවේශයට අනුව දල දේශීය නිෂ්පාදිතය වෙන්නේ ඕක. ඊළඟට ආපහු තා පොඩි තීරි පාර්ට් එකක් තියෙනවා. අපි ඒකට යන්න කලින් අදට අපේ සෙෂන් එක නවත්වමු. මොකද දැන් වෙලාව 12යි. මට ආපහු 12:45 ක්ලාස් එකක් තියෙනවා. ඔයාලගේ මිස් 12:00 කියලා දාලා තිබ්බට ඔයාලට 10:00 12:00 කියලා අපි 12ට නවත්තමු. මොකද ආපහු මට අමාරුයි. අපි එකපාර ළඟ ක්ලාස් එකක් පටන් ගන්න. හරිද? ඒ නිසා ඉතින් අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ මේකේ මෙන්න මේ භාවිතාව වන මිලයන්. හරිද? ඒක පොඩි තීරි කොට එකක් තියෙන. ඒක අපිට සුළු වෙලාවක ඉවර කරන්න පුළුවන්. දැන් අපි කියවනේ මෙතන කතා කරා මිල වර්ගනේ. මෙතන අපි කියවනේ මේ මූලික මිල, වෙළඳපොළ මිල. ඒතර අපි බලන්න ඕන මොකද්ද මේ මූලික මිල කියන්නේ. ඊළඟ අපිට තියෙනවා තව මිලක් නිෂ්පාදකයාගේ මිල. ඊළඟ අපිට තියෙනවා වෙළඳපොළ මිල. අන්න ඒ කියන්නේ මිල වර්ග ගැන අපි අඳුර ගන්න ඕන. මේ එක එක මිල වර්ග ගැන අපි අඳුර ගන්න ඕන. ඒ නිෂ්පාදකයාගේ මිල තියෙනවා, ගැනුම්කරුවන්ගේ මිල, මූලික මිල. අන්න ඒ කියන්නේ මිල වර්ග ගැන අපි අඳුර ගන්න ඕන. ඒකට ඊළඟට අපි ඊළඟ දවසේ කතා කරමු මෙන්න මේ මිල වර්ග ගැන. අපිට තියෙන මෙන්න මේ මිල වර්ග සම්බන්ධයෙන් අපි ඊළඟ දවසේ අපි කතා කරමු. අපිට මූලික වශයෙන් අඳුර ගන්න පුළුවන් ඒ මිල වර්ග ගැන. හරිද? එතකොට ආපහු ඊළඟට probably ඔයාලට මේ අඟහරුවාද ඔයාලගේ max class එක නැතුනොත් මම මිස් එක කතා කරලා එහෙම මම මේ අඟහරුවාදත් ගන්නවා රෑ class එකට. ඒ වුණොත් අඟහරුවාදා බ්‍රහස්පතින්දා ඔය විදිහට එක දිගට යනවා. මොකද අපේ syllabus එක ඉවර කරගන්නත් ඕනනේ විභාගෙට කලින්. ඒ නිසා ඔයාලට මේ අඟහරුවාදා max එක නැති වුණොත් ඒ වෙලාව මම ගන්නවා ඉකොන් වලට. ඒතර ඒකයි බ්‍රහස්පතින්දායි යනවා. හරිද? ඒතර අපි දැනට අපි මෙතනින් නවත්තමු. ඒතර අද දවස් තුලත් අපි වැදගත්ම කොටසකට කියලා කතා කරේ මෙන්න මේක. නිමෝම් ප්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම. එතකොට නිමෝම් ප්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. අවසාන නිෂ්පාදිත ක්‍රමය හෝ එකතු කළ වටිනාකම් ක්‍රමය. අවසාන නිෂ්පාදිත ක්‍රමය හෝ එකතු කළ වටිනාකම් ක්‍රමය. ඒතර අවසාන නිෂ්පාදිත ක්‍රමයේදී අපි එයාගේ අවසාන නිෂ්පාදනය මත තමයි ගන්න. හැබැයි ඒක අපිට ප්‍රැක්ටිකල් නෑ කිව්වා. ඒ නිසා අපි ඒක අතහැරලා දැම්මා. ඒක අපිට අදාළ නෑ. අපි ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය ගණනය කරන්නේ මෙන්න මේ ක්‍රමයට. එකතු කළ වටිනාකම් ක්‍රමයට අනුව තමයි ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය ගණනය කරන්නේ. ඒ තමයි කෘෂි කාර්මික අංශය එකතු කළ වටිනාකම, කාර්මික අංශය එකතු කළ වටිනාකම, සේවා අංශය එකතු කළ වටිනාකම. අන්නතර අපිට එනවා දළ දේශීය නිෂ්පාදනය මොන මිලටද? මූලික මිලට එනවා. ඊළඟට අපි ඔක වෙළඳපොළ මිලට කරගන්න ඕන නම් මොකද කරන්න ඕන? ඔක අපි වෙළඳපොළ මිලට හරව ගන්න නම් ශුද්ධ බදු ගලපන්න ඕන. ශුද්ධ බදු ඍණ සහනාධාර ගලපන්න ඕන. අන්න එතකොට අපිට පුළුවන් ඒක වෙළඳපොළ මිලට දළ දේශීය නිෂ්පාදිතය බවට හරව ගන්න. එතනදිත් මම කිව්වා අපිට කෙලින්ම මේ එකතු කළාගේ දෙන්නේ නැහැ සමහර ගණන් වල. මේ විදිහට දළ වටිනාකම සහ අතරමැදි පරිභෝජනය කියන දෙක වෙන වෙනම දෙන්නේ. අන්න එතකොට දළ වටිනාකමෙන් අතරමැදි පරිභෝජනය අඩු කරලා තමයි අපි මෙයාගේ එකතු කළ වටිනාකම ගණනය කරන්න ඕනේ. ඒතර මම මෙතන උදාහරණයක් වෙන්නවා. සරලවම කොහොමද මෙන්න මේ නිමෝම් ප්‍රවේශයට තේ දළ දේශීය නිෂ්පාදිතේ ගණනය කරන්න කියන එක. ඒතර ඔයාලගේ විභාගෙදී එන්නේ ඔය වගේ තමයි. වෙන එකම වෙනස තමයි මෙන්න මේ විදිහට එකතු කළාගේ කියන එක වෙනුවට මොකද්ද? වෙන වෙනම දලාගේ සහ අතරමැදි පරිභෝජනය දීලා තියෙනවා. ඒතර අරකින් එක අඩු කරලා අපිට
එයාගේ එකතු කළාගේ ගන්න තමයි තියෙන්නේ. ඒතකොට ඕක තමයි අපි අද දවසේ කතා කරපු වැදගත්ම කොටස. ඒතකොට අපිට තව ප්‍රවේශ දෙකක් තියෙනවා. ඒ ප්‍රවේශ දෙකට සහ මෙන්න මේ තියරි කොටස මූලික මිල, නිෂ්පාදකයාගේ මිල සහ අපිට තියෙනවා මේ ගැනුම්කරුවාගේ මිල කියන මිල වර්ග තුන ගැන කතා කරන පොඩි තියරි කොටසක්. ඒකත් කතා කළා. එහෙම වුණොත් අපි ඊළඟට අනිත් ප්‍රවේශ දෙක ඔස්සේ කොහොමද ගණනය කරන්න කියලා බලමු. එහෙනම් අපි අදට අපේ සෙෂන් එක නවත්තමු. මම මේකේ PDF එක දාන්නම්. ඒ කියන්නේ මේ ලියපු එකේ ඒ විදිහටම එනවා PDF එකට. මම ඒක PDF කරලා group එකට දාන්නම්. කාට හරි ඕන නම් refer කරන්න පුළුවන්. PDF මේක පුළුවන් නම් ඉතින් කට්ටිය මේක print එකක් ගන්න. හරිද? මොකද අපිට ලියා ගන්න ඕන නිසා පුළුවන් නම් print එකක් ගන්න. එහෙනම් අද අපි සෙෂන් එක නවත්තමු. අපි එහෙනම් ආපහු ඊළඟ සෙෂන් එකේදී හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.